හරි. අපි පටන් ගමු මොකද්ද මේ what is router කියන තැන ඉඳන්. මොකද්ද මේ router එකක් කියන්නේ? ඔයගොල්ලෝ router එකක් කියන එක දන්නවා ඇති. ඔයගොල්ලන්ගේ ගෙදර තියෙන ඉන්ටර්නෙට් කනෙක්ට් වෙන යූස් කරන ඩිවයිස් එකක් විදියට. ඉන්ඩස්ට්‍රියලි මේක ඉන්ඩස්ට්‍රියල් පැත්තට ගියන් පස්සේ router එකක් කියන එකේ ඩෙෆිනිෂන් එක වෙනස් වෙනවා. ඉතින් ඒකෙන්ද අපි බලමු router එකක් කියන්නේ මොකද්ද කියලා. router එකක මේන්ම පාර්ට් එක තමයි forward data packets. මේ forward data packet forward කරන එක තමයි router එකෙන් කරන ප්‍රධාන මේන්ම මේ ටාස්ක් එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එimhe ඕගොල්ලෝ home router එකට කනෙක්ට් වුණාන් පස්සේ ඕගොල්ලෝ මොනවා හරි රික්වෙස්ට් කරොත් වෙබ් පේජ් එකක් රික්වෙස්ට් කරොත් ඒ රික්වෙස්ට් කරන වෙබ් පේජ් එක කෙලින්ම ගිහිල්ලා ISP ගේ router එකට ගිහිල්ලා මට මේ content එක දෙන්න කියලා එන්නේ නැහැ. ඉතින් මේක වෙන්නේ ඕගොල්ලන්ගේ router එක හරහා වෙනත් router එකකට ගිහිල්ලා routers ගණනාවක් හරහා ගිහිල්ලා තමයි මේ ISP ගේ server එක හරහා ගිහිල්ලා තමයි මේ අදාළ website එකට යන්නේ. ඉතින් මේකෙදී මේ router එකෙන් router එකට data forward packet forward කරන එක තමයි main task එකක් විදියට තියෙන්නේ. එතකොට ඒකත් එක්කම traffic directing functions කියන්නේ ඔයගොල්ලන්ගේ තියෙන traffic එක routers හරහා forward කරන mechanism එකටම තමයි. එතකොට packet is typically forward to one router to another router. මම ඉස්සෙල්ලා කියපු දෙයට ඇවිල්ලා තිනවා. මම පොඩ්ඩක් ඉක්මනට කියලා තිනවා ඒක. එතකොට ඒකත් එක්කම router එකේ main task එකක් තමයි different subnets connect කරන එක. different IP subnet connect කරන එක. උදාහරණයක් විදිහට මම ගත්තොත් මගේ main screen එකේ තියෙන මේක අපි router එක මේක කියලා හිතුවොත් මේ router එකට connection දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දැනට හිතන්නකෝ මේක ඔයගොල්ලන්ගේ router එකට ISP එකෙන් එන connection එක සහ ඔයගොල්ලන්ගේ internal network එක use කරන connection එක කියලා. මෙන්න මේ connection එක මේක use කරනකොට ඔයගොල්ලන්ට වෙනවාද මේ connections දෙකක් තියෙනවා. එතකොට අපිට මේ connections දෙකක් තියෙනවා නම් network එකට එතකොට different subnets දෙකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් මම මෙතනදී මම මෙතනදී මේ router එක divide කරලා පෙන්නනොත් එහෙනම් මේ පැත්ත ඔයගොල්ලන්ගේ network එක කියලා හිතුවොත් මේකත් ඔයගොල්ලන්ගේ network එක කියලා හිතුවොත් මේකට IP address එකක් ඔයගොල්ලන්ගේ IP address ගොඩක් වෙලාට ඉන්නේ 192.168 කියන range එකෙන්. එතකොට මේ 192.168 කියන range එකේ තියෙන IP addresses තමයි ඔයගොල්ලන්ගේ home devices ඔක්කොම connect වෙලා තියෙන්නේ. එතකොට ඊට අමතරව මේක අපි ගත්තොත් අනිත් පැත්ත ගත්තොත් එහෙනම් මේක ISP ට යන කියන්නේ අපේ outbound traffic එක කියලා මේ router එකේ හිතුවොත් එතකොට මෙතන තියෙන්නේ මේ interface එකේ තියෙන්නේ වෙනමම IP address එකක්. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ local network එකේ 192 address එකක් තිබුණාට ඔයගොල්ලෝ Google එකේ search කරලා බලුවොත් what is my IP address කියලා ඔයගොල්ලන් පෙන්නන්නේ public IP එකක්. එතකොට ඔයගොල්ලන්ට එතනින්ම තේරෙනවා නේද මේකට IP addresses දෙකක් තියෙනවා කියලා. මේ IP addresses දෙකක් තියෙන්නේ මේකේ interfaces දෙකක් තියෙන හින්දා. Industrial යනකොට මේකේ interfaces දෙකට වඩා තියෙන්න පුළුවන්. interfaces 3ක් 4ක් ඒ වගේ ගණක් තියෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ හැම interface එකකටම එක IP address එක ගන්න තියෙනවා. එතකොට දැන් ගොඩක්ම හිතන් හිටියොත් එම router එකකට තියෙන එක IP address එකයි කියලා ඒක සම්පූර්ණයෙන් වැරදි. router එකට IP address ගණනාවක් තියෙන්න පුළුවන්. මේ මම ගත්තේ ඔයගලන්ට සරල උදාහරණයක්. මේක අනිත් එක තමයි මෙතනදී ඔයගලන්ට මේ 192.168 කියන මේ ඔයගලන්ගේ home පැත්තයි. එතකොට මේ අපේ outbound interface එකේ පැත්තයි connect කරගත්තොත් එimhe සම්පූර්ණ different subnet දෙකක්. උදාහරණයක් විදිහට එකක් 192 range එකෙන් එනවා. අනිත් එක සමහර වෙලාවට 112 range එකෙන් එන්න පුළුවන්. ඒක different subnet එකක්. මේ different subnet දෙක connect කරන එක තමයි මේ router එකේ task එකක් වෙන්නේ. එතකොට අපි අනිත් slide එකට ගියොත්
ඊට අමතරව ගත්තොත් එහෙම router එකක් කියන්නේ layer 3 device එකක්. layer 3 device එකක් කියන්නේ මොකක්ද කියන එක දැනට එකපාරට පැහැදිලි වෙන්නේ නැත්නම් මේ තව ටිකක් ඉස්සරහට යනකොට පැහැදිලි වෙයි. දැන් කෙනෙක් join වෙලා ඉන්නවා නම් අද අලුතෙන්ම කෙනෙක් join වෙලා ඉන්නවා නම් මේ Cisco පැත්ත හදාරන්න. එතකොට මේ Cisco පැත්තේ සමහර මේ presentations වල තියෙන මම කියන වචන සමහර වෙලාවට එයාට familiar නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක ගැන එච්චර හිතන්න එපා. ඉස්සරහට යනකොට අපිට ඒ වචන ටික familiar වෙයි. ඕගොල්ලන්ට පුළුවන් ඒ අලුත් වචන ටික පොඩක් සර්ච් කරලා Tamanට familiar කරගන්න. તો router එකක් කියන්නේ layer 3 device එකක් කියලා කියන්න පුළුවන්. layer 3 device එකක් කියන්නේ මේ router එක වැඩ කරන්නේ based on the IP address. IP addresses පාවිච්චි කරලා තමයි මේ උඩ කියපු packet data packets port කරන්නේ. එතකොට traffic direct functions ඔක්කොම කරන්නේ මේ IP addresses පාවිච්චි කරලා. මේක layer 3 device එකේ මේ IP address එකක් විතරක් තියෙන්නේ. මොකද router එකේ තියෙන දැන් එකම permanent IP address එකක් විතරද IP address වෙනස් වෙන්නේ නැද්ද? නෑ ඔයාලට router ගත්තොත් router එක permanent IP address එකක් කියලා ගන්න බෑ. එතකොට router එකට අපි industrial අපි home router ගැන කතා කරොත් ඔයාලට ISP එකකින් dedicated IP addresses ගන්න පුළුවන්. ඊට අමතරව පොඩක් mute කරගත්තා නම් ඉන්ඩස්ට්‍රියල් අපි Cisco network එකක් හරි මොනවා හරි ඉන්ඩස්ට්‍රියල් අපි මේ routers connect කරද්දී එතකොට අනිවාර්යෙන් ඒගොල්ලන්ට තියෙන එක address එකක්. ඒ address එකක් කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ router එක address එක වෙනස් වෙන්න විදිහක් නැහැ. මොකද මේ router එකට නෙමෙයි IP addresses තියෙන router එකේ තියෙන interfaces වලට. එතකොට මේ router එකේ තියෙන IP addresses වෙනස් වෙන්නේ නැහැ. ඒක අපි manually configure කරන දෙයක්. එතකොට එහෙම වෙනස් වුණොත් පුතේ එතකොට මෙතන තියෙන protocols මේ routers කියන්නේ protocols ගණනාවක් run වෙන same time run වෙන device එකක්. ඉතින් එතකොට මේක අපිට ඕන විදිහට IP addresses මාරු කරන්න හැකියාවක් නැහැ. ඉතින් ඒකින්ද මම හිතන්නේ පැහැදිලි ඇති. එතකොට අපි ගත්තොත් switch එකක් කියන්නේ මොකද්ද කියලා අපි ඒ වගේම පොඩ්ඩක් මේකේ ස්ලයිඩර්ස් ගොඩක් තියෙනවා ප්‍රැක්ටිකල් සෙෂන් එකක් තියෙනවා ඒකින්ද අපි ප්‍රශ්න අහන එක අපි පොඩ්ඩක් අන්තිමට තියලා මම පොඩ්ඩක් කරගෙන යන්නම් මොකද නැත්නම් ඇත්තටම අද තියෙන සිලබස් එක කවර් කරගන්න බැරි වෙයි වුණොත් එහෙම ලොකු පාඩුවක් සවුලන්නේ දවස් 8ක් වගේ තියෙන කාලයක් අපි ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම නෝට් කරලා ඒකටම උත්තර දෙන්නම් ස්විච් එකක් කියන්නේ එතකොට ස්විච් එකක් කියලා සරලම අදහස ගත්තොත් එහෙම connect all device together ඔයගලන් ගෙදර තියෙන මොනවා හරි ලැප්ටොප් වෙන්න පුළුවන් ඩෙස්ක්ටොප් මැෂින් වෙන්න පුළුවන් මොනවා හරි ඊතර්නෙට් ප්ලග් කරන්න පුළුවන් මොනවා හරි ඩිවයිස් එක printer එකක් වෙන්න පුළුවන් ඒ ඔක්කොම ටික කනෙක්ට් කරගන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ ස්විච් එකක් කියලා කියන්නේ. එතකොට මේ ස්විච් එකෙන් කනෙක්ට් කරගන්නේ මේ අතර data transfer කරගන්න ඕනේ හින්දා අපිට. මේ කනෙක්ට් කරගැනීම තුලින් මේක මේ data transfer කරනවා වගේම මෙතනදී මේ ස්විච් එක වැඩ කරන්නේ OSI layer 2 කියන මොඩල් එකේ OSI layer 2 වගේම TCP layer 1 කියන එකේ තමයි අපිට ගන්න වෙන්නේ data link layer එක විදිහට ගත්තොත් එහෙම එතකොට මේ ස්විච් එකක් වැඩ කරන්නේ අපි ඉස්සෙල්ලා කිව්වා router එකක් වැඩ කරන්නේ IP address එකක් base කරගෙන එතකොට මේ ස්විච් එක වැඩ කරන්නේ මේ MAC address එකක් base කරගෙන. එහෙනම් මොකද්ද මේ MAC address? අර ඉස්සෙල්ලා router එකට interface ගොඩකට IP address ගොඩක් තියෙනවා කියලා කිව්වා වගේම ස්විච් එක ගත්තොත් ඊට වඩා interfaces ගොඩක් තියෙනවා. ඒ interfaces ගත්තොත් උදාහරණයක් විදිහට 8 port 16 32 64 port switches තියෙනවා Cisco industrial switch මම ගත්තොත් එතකොට මේ හැම එකටම ඔය මොනවද තිබ්බේ? මේ හැම port එකකටම අදාළව තරවල කැලලක් දාලා නැද්ද MAC address එකක් තියෙනවා. MAC address එක තියෙන switch එකට නෙමෙයි switch එකට connect වෙන device cable එක හරහා switch එකට connect වෙන device එක. ඒත් තියෙන MAC address එක තමයි මේ switch එකෙන් store කරගන්නේ මේ MAC address table එකකට. ඉතින් එතකොට switch එක කියන්නේ layer 2 device එකක්. යන්න දෙන්නේ. නමුත් දැන් අලුතෙන් layer 3 switches ඇවිල්ලා තියෙනවා. මේවට කියනවා multi layer switches කියලා. multi layer switch වලදී ප්‍රධානම දෙයක් තමයි මේ switching functions වලට අමතරව
මේක මේක ඇඩ් කරන්න පුළුවන් රවුටර් එකක් විදියට. මේකට පුළුවන් ස්විචින් ඩිසිෂන්ස් ඒ විදිහට ගන්නවා වගේම රවුටර් එකක තියෙන ඩිසිෂන්ස් රවුටර් ඩිසිෂන්ස් ඒ විදිහටම අරගෙන රවුටර් එකක් විදිහට වැඩ කරන්නත් මේකට පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි layer 3 ස්විච් එකක් එහෙම නැත්නම් multi layer ස්විච් එකක් කියලා කියන්නේ. එතකොට මේ ස්විච් එකට පුළුවන් routing functions perform කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මේ ස්විච් එක layer 3 ස්විච් එක ඉන්ඩස්ට්‍රියල් එකේ යූස් කරනකොට මේකේ protocols අපි ඉස්සරහට කතා කරන OSPF RIP ඒ වගේ protocols config කරන්න මේ layer 3 switch එකට හැකියාව තියෙනවා. ඉතින් ඒක නිසා මේ multi layer switch එක කියන්නේ layer 2 address සහ layer 3 address දෙකම පාවිච්චි කරලා function වෙන device එක තමයි මේ layer 3 switch එක කියලා කියන්නේ. එතකොට මේක next generation firewall කියන concept එක අලුත් concept එකක්. මේකෙදි firewall එකක් උදාහරණයක් විදිහට firewall එකක අපි කරන්නේ packet inspection එකක්. එතකොට මොන port එකෙන් inbound traffic එක මොකද්ද outbound traffic එක මොකද්ද මේ inbound traffic එක අපි කොහොමද අපේ network එක ඇතුළට ගන්න නිසා හරියට දාන්නේ කියන දේ. එතකොට මේක filter කරන්න පුළුවන් මේ traffic එක filter කරන්න පුළුවන් ports ඉස්සරහට කතා කරනවා ports protocols හරහා එතකොට UR filtering කරන්න පුළුවන් ඒ වගේ. next generation firewall කියන concept එක ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන functions ඔක්කොම ටිකක් තියෙනවා. හැබැයි මම මෙන්න මෙතන පෙන්නලා තියෙනවා වගේ මෙන්න මේ firewall එක. එහෙම නැත්නම් firewall එකක්. එතකොට මෙතන ඊට පස්සේ තියෙනවා IPS intrusion prevention system එකක්. එතකොට එතනින් එහාට ගියන් පස්සේ තව anti malware softwares මොනාරි anti malware softwares එතකොට මෙතන URL filtering කියන devices ගණනාවක එකතුවකින් තමයි මෙන්න මේ next generation firewall කියන concept එක එළියට අවිල්ලා තියෙන්නේ. එතකොට next generation firewall concept එකේ තියෙන ප්‍රධානම දේවල් ටිකක් තමයි build protections advanced security කියනවා. අපි මේ වචන ටික පොඩ්ඩක් familiar නැති වෙන්න පුළුවන්. එතකොට මේකෙදී මේ firewall එකේදී next generation firewall එකේදී ප්‍රධාන task එකක් වෙන්නේ මේ attack එකක් මොකක් හරි මොනවාරි attack එකක් එනවා නම් ඒ attack එක මේ firewall එකෙන් ඇතුළට අපේ network එකේ inside එකට ගන්න නැතුව එන්නේ නැති එක නවත්තන එක. එහෙම නැතුව දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක අපි trust කරන සමහර protocols තියෙන්න පුළුවන් සමහර ports තියෙන්න පුළුවන්. ඒ වයින් traffic එකක් එනවා කියන්නකෝ. මේ traffic එක සාමාන්‍ය common traffic එකක් නෙමෙයි නේද? මේ firewall එක monitor කරනවා. මේ common traffic එකක් නෙමෙයි නම් මේ traffic එක මේක ඇතුළට එනවා නම් කොහොමද අපි මේක නවත්තන්නේ? එයා එතකොට මේක එයාගේ virtual environment sandboxing එකක් ඇතුළේ run කරනවා ඉස්සෙල්ලා මොකද්ද මේ අලුතෙන් එන packet එක? මොකද්ද මේ අමුතු packet එක? මේක වෙන්න ආවේ නෑ මට කියලා. එතකොට එයා run කරනවා එයාගේ virtual environment එකක් කරා. මේ virtual environment එක කරා ඒක run කරලා ඒකෙන් අපිට හානියක් නැත්නම් තමයි එයා ඒක ඇතුළට ගන්න. එතකොට ඒ advanced security පැත්ත ගත්තොත් එහෙම ඒක විදිහට කරනවා ඉස්සෙල්ලා firewalls වලදී අපි sandboxing ගැන කතා කරන්නේ නැහැ. ඒකට complete network visible එකක් කරනවා. කියන්නේ මේක මේ firewall එක හැමතිස්සම touch එකේ ඉන්නවා. මොකද්ද threat activity එක? මේක threat activity එක user කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්, host එකකින් වෙන්න පුළුවන්. අපි මොනවා හරි pen එකක් හරි මොකක් හරි එළියෙන් outside එකෙන් ගේන එකක් inside එකට ගන්න pen එකකින් host එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් network threat එකක් වෙන්න පුළුවන්. මොනවා හරි device එකක් හරහා එන threat එකක් වෙන්න පුළුවන්. මෙන්න මේ කියන threats වෙන්නේ මොනවද කියනක මේ firewall එක හැමතිස්සෙම touch එකේ ඉන්නවා. එතකොට අත්තම කිව්වොත් ඔයාගේ application run වෙන active applications සහ websites පවා දිහා බලාගෙන තමයි මේ monitoring part එක කරන්නේ මේවා. එතකොට ඔයාට උදා file transfer එකක් කරත් මොකක් හරි වගේ ඇතුලේ තියෙන VM එක virtual machine එකත් එක්ක communicate කරත් මෙයා මේ ඔක්කොම ටික බලාගෙන තමයි ඉන්නේ. මෙයා monitor කරනවා මේක one by one monitor කරගෙන තමයි මෙයා ඉන්නේ. එතකොට මේක හරි lazy flexible management and development කියලා concept එකක් තියෙනවා. ඒතකොට centralized management system එකකට මෙයාගේ අලුත් updates වෙනවා. එතකොට මොනවාද මේ අලුතෙන් අඳුර ගන්න threads සරවා මේ මොනවාද ඔක්කොම store වෙනවා centralized management system එකකට. එතකොට අනිත් එක තමයි මේකෙදි
flexible management කියන concept එකේදී මේගොල්ලෝ දීලා තිනවා virtual firewall can be deployed. virtual firewall එකක් deploy කරන්න පුළුවන්. ඒක on premises වෙන්න පුළුවන්, cloud based වෙන්න පුළුවන්. මේකෙදී මේ concept එක අලුත් concept එකක්. virtual කතන්දර ඉස්සෙල්ලත් මම කිව්වා sandboxing ගැන. දැන් virtual firewall එක ගැන කතා කරනවා virtual environment එකක් ගැන. එතකොට ඒ වගේම මේක next generation firewall එක ඇවිල්ලා fastest time detection. මේ මොන හරි threat එකක් අලුතෙන් ආව නම් මේක keep update වෙන මුළු මේ අර centralized server එකක් හරහා මේ ඔක්කොම ටික update වෙලා මේකට solutions දෙන්නේ මේ මෙයා මේක identify කරගන්නේ මේක දවස් ගණන් නෙමෙයි පැය ගණන් වලින් නෙමෙයි මේක seconds in seconds වලින් මේක තප්පර ගණනකින් මෙයා identify කරගන්නවා මේක threat එකක් කියලා. ඉතින් එතකොට ඒ වගේම තමයි මේක automation and product integration කියන part එකක් තියෙනවා. එතකොට මේක integrate කරන්න පුළුවන් Cisco devices. දැන් Cisco ගැන අපි කතා කරලා Cisco devices එක integrate කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ IPS එහෙම නැත්නම් පරණ firewall එකක් මොනවා හරි තියෙනවනේ intrusion IDS එකක් intrusion detection system එකක් තියෙනවනේ මේක integrate කරන්න පුළුවන් මේකත් එක්ක. ඒක තමයි next generation firewall එකේ අලුතෙන් අපි next generation firewall ගැන කියලා කතා කරන්නේ. එතකොට IPS එක කියන්නේ intrusion prevention system එකක්. මේකත් එක්ක අපි කතා කරන අනිත් වචන තමයි IDS. එතකොට මේ IDS එක ගැන IDS එකක් කියලා කියන්නේ intrusion detection system එකක්. මේ detection system එකෙන් identify කරගන්න threats මේ IPS එක හරහා නවත්තනවා. අනේ මේ IPS එකක් IDS එකක් ප්‍රධාන වශයෙන් ලෝක කම්පැනිස් වල පාවිච්චි කරන හේතුව තමයි fast moving traffic වලට. කියන්නේ උදාහරණයක් විදිහට DDoS attacks වගේ දේවල් නවත්තන්න තමයි බෞද්ධයා. උගේ ආසම කෑම දැන් මම අහුවා. කාගේ හරි මයික් එකක් ඔන් වෙලා තිනවා. සෝනා එක හදන්න ඕනත් සෝස් දාලා දෙවල් එක නේ. මාළු මේස් කපලා දාලා. මාළු. ඒක වෙනම තියෙනවා සර්. හරි. අපි IPS එක ගැන මේ විදිහට කතා කරද්දී මේකේ concept එක ඇවිල්ලා තියෙන next generation IPS කියලා. next මම පොඩ්ඩක් ඔයාලගෙන් අහන්නම් මම මොකද මේ කතා කරගෙන යන ස්පීඩ් එක වැඩිද අඩුද නැත්නම් ස්ලෝ කරන්න ඕනද මොකද්ද කියලා මට පොඩ්ඩක් චෙක් බොක්ස් එකේ මොකද මම පොඩ්ඩක් ඉක්මනට මේ ටික කියාගෙන ගියේ මේ ටික ඇත්තටම තියරි ටිකක් තියෙන්නේ. හරි. ගොඩක් අය කියලා තියෙනවා ඕකේ කියලා. හරි අපි එහෙනම් කරගෙන යමු. අපි දන්නවා හැමෝම what is access point? access point එක කියන්නේ මොකක්ද කියන එක අපි හැමෝම දන්නවා. ගෙදර wireless local area එකකට connect වෙන එක තමයි මේ wireless access point එකක් කියලා කියන්නේ. මම මෙතන රූප දෙයක් normal TP link සහ Cisco ලාගේ තියෙන device එකක wireless device එකක් මෙතන add කරලා තියෙනවා. එතකොට මම හිතන්නේ ඒක ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. මොනවාද මෙතන එතකොට මේ end points කියන්නේ. අපි ඉස්සෙල්ලා කතා කරේ end devices ගැන. ඉස්සර මේ දැන් මීට කාලයකට ඉස්සෙල්ලා කතා කරේ අපි end devices ගැන. end devices කියලා කියන්නේ මොකද්ද? PC එකක් වෙන්න පුළුවන්, laptop එකක්, server එකක්, printer එකක් මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. next gen අලුත් ඒවා ටිකක් slow on අලුත් ඒවා ටිකක් slow on කියන තියෙනවා. හරි. එතකොට අපි endpoints කියන ගත්තොත් එහෙම IP phones, Webex, DEC series කියලා තියෙනවා. එතකොට මේක ළඟ ඇවිල්ලා තියෙනවා mobile phones, headsets. ඉස්සර mobile endpoints, headsets කියන දේවල් තිබුණේ නැහැ. මේ Webex WebEx programming දවස්වල සෑහෙන market product එකක්.
මේකෙදි මේ WebEx එක කියන්නේ සම්පූර්ණ ඩිවයිස් එක. ඔයාලට මේ ඩිවයිස් එක හරහා සියලුම collaborations කරන්න පුළුවන් ඩිවයිස් එකක් තමයි මෙන්න මේ WebEx Pro කියලා කියන්නේ. මේක හරහා ඔයාලට මගේ ස්ලයිඩ් එක පේන්නේ නැද්ද? නෑ සර් මේ සයිස් වල දැම්මනම් අපිට හොඳට පේනවා පොඩ්ඩක් පේනවා අඩුයි ඔය විදිහට. අර විදිහට මුළු view එකම ආවනම් හොඳට පේනවා. පේනවා අඩුයි. ඒ කියන්නේ මේ ටික මම මේ Cisco network එකෙන් ගත්ත ටිකක්. ඒකෙන්ද තමයි මම හිතන්නේ ඔයගොල්ලෝ මම මේ ටිකට අදාළව ඔයගොල්ලන්ට links ටික දෙන්නම්. එතකොට මේ තියෙන මේ PowerPoint එකේ slide show කියන එක press කරා නම් අපිට මුළු මේ view එක එනවා කෙලින්ම. right මේ විදිහට. එහෙමද? නෑ සර් ඔතන පහළයා මේ අර දකුණු අත පැත්තේ තියෙන slide show කියලා බටන් එක. ඒක press කරා නම් හරි සර්. අර දැන් සර් තියන් ඉන්නේ මේ view එක අපිට slide show point මම හිතන්නේ දැන් ඔයගලන්ට මේ මගේ full screen එකම පේන්න ඕන ගාන්ත. චාවන සර් මගේ screen එක පේනවද? දැන් හොඳයි. දැන් හොඳයි නේද? හරි. හරි එතකොට මම කතා කර හිටියේ මේ මේගොල්ලන්ගේ අලුතෙන් ආපු end points කියන. එතකොට මේ WebEx Pro. එතකොට WebEx Room කියන දේ ඔයගලන්ට පුළුවන් මේ අලුත් concept විදියට ඇවිල්ලා තිනවා. මේක rooms කියන්නේ මේක room එකක් ඇතුළම configure කරලා තිනවා. මේ ඒගොල්ලන්ගේ technology එක පාවිච්චි කරලා ඕගොල්ලෝ බෝඩ් මීටින් එකක් තියනවා කියලා හිතන්නකෝ. බෝඩ් මීටින් එකට හැම කෙනාටම ඉන්න බැරි නම් මේ කෙනෙක් පිටරට කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට තව කෙනෙක් යාපනයේ ඉන්න පුළුවන්. තව කෙනෙක් කොළඹ ඉන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් වලට මේකලෝ දීලා තියෙන ටෙක්නොලොජි එකක් තමයි මේ WebEx Room කියන ටෙක්නොලොජි එක. එතකොට මේ ටෙක්නොලොජි එකේදී ඔයගොල්ලෝ අත්‍තරම මේ ලස්සනට පුටු තියලා තියෙනවා, ස්ක්‍රීන් දෙකක් තියලා තියෙනවා. මේ කොහේ හිටියත් ඒක වාඩි වෙලා WebEx room කියන ඔප්ෂන් එක ඔන් කරා නම් මේ විදිහට ලස්සනට එක ටේබල් එකක ඉඳගෙන ඒ මීටින් එක කරනවා වගේ තමයි ඔයගලන්ට ෆීල් වෙන්නේ. මේක තමයි මම ඉස්සෙල්ලා කතා කරා ඇත්තට හිටපු IPS ගැන මම මොකක් හරි මේ ප්‍රශ්න අහන දෙත් එක්ක මිස් වුණාද කියලා පොඩ්ඩක් විතර හරි. මම එහෙම වුණත් ආයේ ටික පොඩ්ඩක් අවසානයේදී කියන්න. එතකොට මෙතනදී Cisco router එකක් මොකක්ද කියන දේ router එකක පිටිපස්ස back panel එක මම පෙන්නලා තියෙනවා. Cisco router එකේදී අපි serial ports මේ තියෙන ports data communication ප්‍රධාන වශයෙන් මේක වෙන් කරන්න පුළුවන් data communication ports සහ configuration ports කියන්නේ management purpose එකට යොදා ගන්න port. ඒක data communication එකට යොදා ගන්න ports serial ports. එතකොට fast ethernet port කියන දෙක තමයි data communications වලදී අපි router එකකදී use කරන්නේ. එතකොට configuration ports විදියට console port සහ auxiliary port කියන එක පුතේ අතරම කිව්වොත් දැන් පරණයි. කතා auxiliary port කියන එක දැන් routers වලට එන්නේ නැති තරම්. මොකද මේක මේ මම මෙතන රූපය අරන් තින්නේ 18 series එකේ router එකක්. මේ router එකේදී මේ management port එකක් විදියට auxiliary port එකක් ආවා. දැන් එතකොට දැන් එක ගොඩක් අඩුයි console port එක තමයි එන්නේ. මේ console port එකක් කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. අපි router එකක් මුලින්ම ගෙනාවහම මේක අපි out of band configurations කියලා කියන්නේ. මේකේ මොකුත් කිසිම දෙයක් නැහැ. අපි settings iOS එකක් තියෙන්න පුළුවන්. හැබැයි අපි මේක අපිට ඕන විදිහට config කරලා නැහැ. කියන්නේ උදාහරණයක් විදිහට මේක secure කරලා නැහැ. console access මේ router එකට access කරන passwords එමුකුත් හදලා නැහැ. ඒකට තමයි මේ console එක port කරන්නේ. console port එකෙන් කරන්නේ මේක console jack එක special cable එකක් තියෙනවා මම ඉස්සරහට පෙන්නන්නම්. මේ jack එක මෙතනට දාලා මේක connect කරගන්න එක තමයි මේ management purpose එකේ තමයි මේ console port එක වැඩ කරන්නේ. එතකොට
මම හිතන්නේ ඒ ස්ලයිඩ් එක පැහැදිලි ඇති. ඒ වගේම තමයි රවුටර් එකක් ගත්තොත් රවුටර් එකක තියෙනවා සීරියල් පෝට්ස්. සීරියල් පෝට්ස් අනිවාර්යෙන් රවුටර් එකක තියෙන්න ඕන. මොකද හේතුව තියෙන්නේ මේක කනෙක්ට් වෙන්නේ අපේ RJ45 කනෙක්ටර්ස් වලින් නෙවෙයිනේ. මේක කනෙක්ට් වෙන්නේ වයිඩ් ඒරියා නෙට්වර්ක් එකක් එක්ක. එතකොට මේක මෙතන නෙට්වර්ක් එකකින් එළියට යනකොට මේ සීරියල් පෝට්ස් හරහා තමයි කනෙක්ට් වෙන්නේ. ඊට අමතරව DSL පෝට් එකක් මේකේ තියෙනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න. මේ අයිඩියා එකක් නැත්තම් ගොඩක් වෙලාවට මෙතන නෙට්වර්ක් කරන ළමයි ඉන්න හින්දා බොහෝ වෙලාවට මෙතන අයිඩියා එකක් ඇති මේ කියන පෝට්ස් වලින් මොනවද කරන්න කියලා. ඊට අමතරව මෙතන එක්ස්පැන්ෂන් ස්ලොට් කියලා එකක් තියෙනවා. මේ එක්ස්පැන්ෂන් ස්ලොට් එකේදී කරන්නේ අපිට ඕන උදාහරණයක් විදිහට අපිට එක සීරියල් පෝට් එකක් විතර තියෙනවා. අපිට මේ පෝට් එක මදි. අපිට තව කනෙක්ෂන් එකක් මෙතනට සඳ කරන්න නම් අපිට පුළුවන් ස්ලොට් එක කරා තව සීරියල් පෝට් එකක් මෙතනට ඇඩ් කරගන්න. එහෙම නැත්නම් අපිට මේ රවුටර් එක සමහර අපිට වලට මේ එක්ස්පැන්ෂන් ස්ලොට් එකට අපිට පුළුවන් රවුටර් එකේ මෙමරි එක මදි. රවුටර් එක iOS එකක් අප්ඩේට් කරද්දී අපි අප්ඩේට් කරන Windows 7 Windows 8 9 8 10 වලට අප්ඩේට් කරනවා වගේම මේ Cisco iOS එකේ 12.4 15 15.2 ඒ වගේ versions වලට අපි අප්ඩේට් කරනවා. ඒ අප්ඩේට් කරනකොට මේකේ routers වලදී තියෙන memory එක මදි නම් flash memory capacity එක මදි නම් මේ extension slot එකක් කරා පුළුවන් වෙනවා අපිට ඒක වැඩි කරගන්න. මොකද routers වලට වගේ ගත්තන් පස්සේ අපි වගේ මේ ලොකු memories තියෙන දේවල් එන්නේ නැහැ. අපි එන්නේ 32 MB 64 MB 128 MB ඔන්න ඒ වගේ පොඩි මෙගාබයිට් ගණක් තමයි මේක රන් වෙන්නේ. මොකද මේක graphical user interfaces මුකුත් නැහැ. ඉතින් ඒ වගේම මෙතන තියෙනවා ගිගාබිට්. මේක 1900 series එකේ router එකක්. ඒක 1900 series එකේ router එකකට එනකොට අර fast ethernet වෙනුවට මෙතනට ඇවිල්ලා තියෙනවා gigabit ethernet. connection speed ඒකට requirements වැඩි වෙනකොට අපිට transfer කරන data ප්‍රමාණය වැඩි වෙනවා. ඒකත් එක්කම මෙතනට ඇවිල්ලා තියෙනවා USB backup එකක් මොනවා හරි මේ router එකේ තියෙන දේවල් backup කරගන්න ඕන නම් මේ USB port එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව USB configuration මේ USB configuration port එකක් අලුත් devices වල අර මම කියපු consoles මේ port එකට අමතරව වෙනවා. එතකොට ඒක තමයි slide එකේ අපි තව ගත්තොත් එහෙම මේ network එක කියන්නේ අපිට බෙදා ගන්න පුළුවන් මෙන්න මේ වගේ කොටස් වලට small network එකක්. මේක devices 200ක් වගේ එකක් support කරනවා. ඒකට medium size network එකකට 1000ක් එකක් support කරනවා. large network එකක්. large network එකක් devices 1000කට වඩා support කරන network එකක් තමයි large network එකක් කියලා කියන්නේ. ඒකට මම ඊගාට site එකට ගිහිල්ලා මෙතනට එන්න. මේ අර මම කියපු මෙන්න මෙතනදී මම කියපු devices 1000කට වඩා වැඩිපුර තියෙන network එකක් නෝ. ඒ network එක devices 1000කට වඩා වැඩිම වෙන්න ඕනෙත් නෑ. හැබැයි මේක අපිට structure කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට hierarchical, modularity, resiliency, flexibility. hierarchical කියලා කියන්නේ පුතේ මේක high level tool එකක්. ඔයගොල්ලෝ hierarchy එකක් කියන මොකක් හරි hierarchy එකක් කියන වචන දන්නවනේ. උදාහරණයක් දෙන්න මෙතන තියෙන රූපේ බැලුවොත් වෙනවා උඩ තියෙනවා එකක්. ඒ වගේම මේක hierarchy. hierarchy කියලා තියෙන උදාහරණයක් විදිහට මෙන්න මේ අර ලොකු network එකක් යම්කිසි ස්ට්‍රක්චර් එකකට අනුව ඩෙවලොප් කරන එකට තමයි අපි hierarchy එකක් කියන්නේ. මේ hierarchy එකක වැදගත්කම වෙන්නේ මේක trouble shooting වලදී. ලොකු network එකක් උදාහරණයක් විදිහට අපි lab එකක පිළිවෙලක් නැතුව network cable 1000ක් විතර network cable 100ක් විතර තනින් මේ දැම්මොත් අපිට IP address 100ක් පිළිවෙලකට නැතුව දැම්මොත් අපිට මේක හොයාගන්න බෑනේ. කොහෙද අපි මේ IP එක දැම්මේ කියලා. අන්න ඒ වගේ hierarchical design එකක් තමයි අපි මේ ලොකු network එකට යනකොට කරන්නේ. modularity කියලා කියන්නේ networks into modules. මේ modules wise මේක separate කරනවා. ඒක තමයි මෙන්න මෙතනදි කරලා තියෙන්නේ. මේ චුට්ටක් අපහැදිලි ඇති අපිට බ්ලර් ගතියක් තියෙනවා. දැන් මෙතන කියන්නම් මේක module කරලා තියෙනවා main site එක.
එතකොට රිමෝට් මේ සයිට්ස් තුනක් පෙන්නලා තියෙනවා. එතකොට මේකේ ඉන්ටර්නෙට් එජ් එකක් තියෙනවා. මේ ඉන්ටර්නෙට් එජ් එක ඇතුලේ firewalls, multi-layer switches මේ දේවල් තියෙනවා. එතකොට data center එකක් වෙනම පෙන්නලා තියෙනවා. මෙන්න මේකට තමයි දැනින් මේ එක පිළිවෙලකට අරගෙන මේක මොඩියුලර් කරලා තියෙනවා. ඒක තමයි මේ මොඩියුලරිටි කියන දේ කියන්නේ. resiliency කියන්නේ මේ network එක හැමතිස්සෙම available වෙන්න ඕන. බිස්නස් එකක් අපි මේ දේවල් කතා කරන්නේ හැමතිස්සෙම බිස්නස් එකක් බේස් කරගෙනනේ. එතකොට අපිට අපේ රවුටර් එකක් ෆන්ක්ෂන් වෙන්නේ නැහැ කියලා අපේ කේබල්ස් මොනවා හරි වැඩ කරන්නේ නැහැ එක ලයින් එකක් ඩිස්කනෙක්ට් වෙලා කියලා. එතකොට අපිට මේක ෆන්ක්ෂන්ස් වෙන්නේ නැතුව තියන්න බෑ. එතකොට මේක both normal and abnormal conditions වලදී. ඒ කියන්නේ normal conditions වලදී කොහොමද වැඩ කරනවානේ මේක. abnormal conditions කියලා කියන්නේ උදාහරණයක් විදිහට අපි කනෙක්ට් කරලා දෙනවා remote office එකක්. මේ කනෙක්ට් කරලා තියෙන මේක හිතන්නකෝ WAN interface එකක් serial interface එකක් කරා කියලා. මොකක් හරි හේතුවක් වෙලා මේ කනෙක්ට් කරලා තියෙන serial interface එක ඩවුන් වෙනවා. කේබල් එක කැඩිලා හරි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා මේක ඩවුන් වෙනවා. ඩවුන් වුණාන් පස්සේ එතකොට අපේ නෙට්වර්ක් එක ඩවුන් වෙන්න බෑනේ. resiliency කියන්නේ ඒ නෙට්වර්ක් එක හැමතිස්සෙම ඒ නෙට්වර්ක් එක හැමතිස්සෙම කියන්නේ අපිට වැඩ කරන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒකට අපි පස්සේ කතා කරන එකට පාවිච්චි කරන ටෙක්නොලොජිස් flexibility මේක මොඩිෆයි කරන්න පුළුවන් වෙනවා. මේ මොඩිෆයි කරන්න පුළුවන් වෙන්න ඕන කියන්නේ හැමදාම කම්පැනි එකක growth එක එන්නෙන් වැඩි වෙනවානේ. වැඩි වෙන කම්පැනි එක වැඩි වෙනකොට අපිට එක තැනකදී තව රිමෝට් සයිට් එකක් දාන්න පුළුවන්. බ්‍රාන්ච් ඔෆිස් එකක් දාන්න පුළුවන්. මේ බ්‍රාන්ච් ඔෆිස් එක දැම්මාම මේ බ්‍රාන්ච් ඔෆිස් එක මේ ඩිසයින් එක මේ අපේ නෙට්වර්ක් එකත් එක්ක කොහොමද මේක එක්ස්පෑන්ඩ් කරන්න කියන ස්කේලබිලිටි කියන එක එක්ස්පෑන්ඩ් කරන්න කියන දේ අපිට මේ ඩිසයින් කරද්දී ප්‍රින්සිපල්ස් විදියට තියෙන්න ඕන. එතකොට අපි කතා කරනවා මේ නෙට්වර්ක් එකේ හයිරාකි එක ගැන කතා කරොත් අර ඉස්සෙල්ලා කතා කරේ අපේ හයිරාකි එක ගැන කතා කරොත් එහෙම මෙන්න මෙතනදී මේ නෙට්වර්ක් හයිරාකි එක බෙදලා තියෙනවා කොටස් තුනකට. ඇක්සස් ලේයර් එක, ඩිස්ට්‍රිබියුෂන් ලේයර් එක, කෝ ලේයර් එක කියලා. ඇක්සස් ලේයර් එක කියන්නේ යූසර්ස්ලාට ෆැමිලියර් වෙන ලේයර් එක. එහෙනම් කියන්නේ ඇක්සස් ස්විච් එකක් තියෙන්න පුළුවන්. මේ ඇක්සස් ලේයර් එක ඇතුලේ ඔයගලන්ට පේනවා ඇක්සස් ස්විචස් තියෙන්න පුළුවන්. එතකොට access points තියෙන්න පුළුවන්. IP phones මේ layer එකට තමයි කියන්නේ අපි access layer එකක් කියන්නේ. එතකොට මේ access layer එක ඇතුලේදී තමයි මේ layer 2 switching මේක ඇතුලේ run වෙන technologies තමයි layer 2 switching. එතකොට අපි port security ගැන කතා කරනවා ඉස්සරහට. port security කොහොමද මේ port secure කරන්නේ? මේ port එකෙන් attack එකක් එන්නේ නැති වෙන්න. මොකද access layer එකෙන් attack එකක් ආවොත් ඔයගලන්ට පේනවා ඇති එතනින් එහා distribution core layer එකට යන්න තියෙන අවස්ථාව වැඩි. ඒ වගේම තමයි access layer එක හරහා එන්න පුළුවන් attacks ගණනත් වැඩි. ඉතින් එතකොට මේ port security කරන්නේ කොහොමද? එතකොට අපි කතා කරන protocol wise ARP request address resolution protocol එක කොහොමද මේක ඇතුලේ වැඩ කරන්නේ? spanning trees වැඩ කරන්නේ කොහොමද? VLANs වැඩ කරන්නේ කොහොමද කියන එක තමයි ඉතින් මේ access layer එකේදී අපි කතා කරන technologies වලට. එතකොට distribution layer එක මේ access layer එකට උඩින් තියෙන layer එක. එහෙම නැත්නම් උඩින් කියලා කියන්නේ මේ තියෙන architecture එකත් එක්ක උඩින් තියෙන layer එක distribution layer එක ගත්තොත් එහෙම මේකේ තියෙන පුතේ policy based connectivity. හැමතිස්සෙම administrator කෙනෙක් define කරපු දෙයක් තමයි මේ policy based connectivity. එතකොට මේ policy based connectivity එතකොට එක්කම මේත් එක්කම මේක distribution layer එකේ run වෙන technologies විදිහට අපි ගත්තොත් මේකේ LAN and WAN interfaces connect කරනවා. local area network එක සහ internet wide area network එක
අපි කනෙක්ට් කරනවා මෙන්න මේ ලේයර් එක ඩිස්ට්‍රිබියුෂන් ලේයර් එක. ඔයගොල්ලන්ට මෙතනදී මේ තියෙන දේ ගැන මේක මේ හදලා තියෙන විදිහත් එක්ක ඔයගොල්ලෝ වැරදි අවබෝධයක් ගන්න එපා. මේ වෑන් උඩ ඉන්ටර්නෙට් තියෙන උඩනේ මේකෙන් මේ පැත්තටනේ එන්නේ කියන දේ. ඩිස්ට්‍රිබියුෂන් ලේයර් එකේ තමයි මේ අපි කතා කරන්නේ aggregates of LAN and WAN links ගැන. එතකොට policy based security මේ security කොහොමද policy based security කියන්නේ access control list අපි කොහොමද දාන්නේ අපි හිතමු මේ access layer එකෙන් එන data ටික අපි කොහොමද filter කරලා උඩ layer distribution layer එකට යවන්නේ කියන දේවල් තමයි අපි කතා කරන්නේ මේකෙදි. එතකොට මේ distribution layer එකේදී වැදගත්ම දෙයක් විදිහට කියන්න පුළුවන් අපේ routing protocols EIGRP OSPF. ඒ කියන්නේ මෙන්න මේ routing protocol මේක ඇවිල්ලා අපේ network එක through autonomous system කියන මේ WAN හරහා මේ connect කරන්නේ කොහොමද OSPF EIGRP කියන දේවල් මේක ඇතුලේ වැඩ කරන්නේ කොහොමද? එතකොට redundancy කියලා කියන්නේ එක path එකක් අපිට මොනවා හරි අර මම ඉස්සෙල්ලා ගාවගේ serial interface එකක් down වුණොත් එහෙම අපි කොහොමද මේ access switch එකක තියෙන දෙයක් ඊට පස්සේ distribution layer එකට යවන්නේ. එතකොට distribution layer එකේ තියෙන දෙයක් core layer එකට යවන්නේ කොහොමද? ඔයගොල්ලන්ට පේනද redundancy කියන දේ distribution access core කියන layers ඔක්කොම එක path එකක් නෙමෙයි තියෙන්නේ. මේ path කිහිපයක් තියෙනවා. එක path එකක් යම් කිසි වෙලාවක fail වුණොත් එහෙම අනිත් path එක හරහා මේ connectivity එක දෙන්න පුළුවන්. එතකොට core layer එක ගැන කතා කරොත් එහෙම මේ core layer එකේ වෙන්නේ පුතේ මේ මොකද processor intensive වැඩ මේ core layer එකේදී ගොඩක් වෙලාවට වෙන්නේ නැහැ. මේ core layer එකේදී වෙන්නේ fast transport එක. මේ core layer එකේදී අර backbone layer එක කියලා කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේකෙදි කරන්නේ interconnect කරන එක. ගොඩාක් branches හරි වේද මොනවා හරි remote site එකක් branch එකක් මොනවා හරි දෙයක් අපි මේ core layer එක ඇතුළේදී කරන්නේ අතරම ගත්තොත් එහෙම fast transport එක තමයි distribution switches එක කරන්නේ. එතකොට අර මේ policy base එතකොට අර CPU intensive works අන්න ඒ ටික ඔක්කොම කරන්නේ මෙන්න මේ distribution layer එකේදී. මේ core layer එකේදී කරන්නේ අර දේවල්. එතකොට මෙතනදී provide high speed switching main they provide reliability එක ගැන මම කතා කරා ඉස්සෙල්ලා. එතකොට high speed switching and routing කියන දේ තමයි මේකේ ප්‍රධානම දේ විදියට මේ core layer එකේදී backbone layer එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙතන ගත්තොත් එහෙම මෙන්න මේ core layer එක සහ distribution layer එක දෙක එකතු කරලා හදන්න सही लाइन चुट्टा क्लियर है और लाइन में चुट्टा क्लियर है पड़ी व्यवस्था SLD इंटरनेट ගෑන්ස පොඩ්ඩක් කියන්න නැති වුණත් පොඩ්ඩක් ආයේ කියන්න මම දන්නේ හේතුව මොකද්ද කියලා මම හිතන්නේ මේ කනෙක්ෂන්ස් තියෙන කාලෙකට එක්ක ඔව් පොඩ්ඩක් මෙහෙට වගේ වන්නත් හරි කමන්නේ සෙකන්ඩ් හරි. එතකොට අපි මේ collapse core layer එක ගැන කතා කරේ. එතකොට මෙතන collapse core layer එකේදී කරන්නේ මෙන්න මේ core layer එක සහ distribution layer එක. මේ layers දෙකම එකතු කරලා functions වෙන එක තමයි මේ collapse core layer එක කියලා කියන්නේ. එතකොට මේකෙදී ඇයි මේක collapse core layer එකක් විදියට architecture කරන්නේ? සමහර වෙලාවට ලොකුවට medium to small to medium to large වගේ companies ගත්තන් පස්සේ ඇත්තටම මේගොල්ලන්ට වෙන මේකට devices වලට يعني cost එකක් වියදම් කරන්න ඕන නැති අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේ companies වලට cost effective mechanism එකක් විදියට තමයි මේ core layer
collapse core layer කියන two tier design එක අපි පාවිච්චි කරන්නේ. එතකොට මේක අලුත් concept එකක් strain leaf මේක ඇවිල්ලා තින්නේ වෙන 아무තු දෙයක් නෙමෙයි. මේ ස්පේන් කියලා ඔයගොල්ලන්ට පේනවා ඇති උඩ තියෙන සර්වර්ස් ටිකක්. මේ සර්වර්ස් ටිකක් තියෙනවා. මේ යට තියෙනවා ලීෆ් කියලා ස්විචස් ටිකක්. එතකොට මෙන්න මේ දෙක කනෙක්ට් කරනවා full mesh topology එකක් විදියට. කියන්නේ path ගොඩක් තියෙනවා redundancy එක ගොඩක්ම වැඩි විදියට full mesh topology එකක් විදියට කනෙක්ට් කරනවා. එතකොට මේ සර්වර්ස් වල මොකද සර්වර්ස් වලට තමයි පිටි ඇත්තටම කිව්වොත් අප රික්වෙස්ට් දානකොට මේ රික්වෙස්ට් ගොඩාක් යන මෙන්න මේ සර්වර්ස් වලට මේගොල්ලෝ මේ ස්ටේන් ලීෆ් කියන concept එක හඳුන්වලා දීලා තින්නේ මෙන්න මේකෙන්ද මොකද මේ සර්වර්ස් ෆන්ක්ෂන්ස් වෙන්න ඕන ගොඩක් රික්වෙස්ට් ගොඩක් යනවා ට්‍රැෆික් එක ඇත්තටම ගොඩක් යට තමයි මේ හැම විදියකටම මේක full mesh topology එකක් විදියට කනෙක්ට් කරලා තියෙන්නේ. හරි. එතකොට අපි එතනින් ගියොත් ගාන්ස පැහැදිලිද දන්නේ නේද? ඔව් සර් දැන් ගැටලුවක් නෑ ගැටලුවක් නෑ නේද? හරි. එතකොට TCP/IP මොඩල් එක ගැන අපි කතා කරනවා. ගොඩක්ම මෙතනදී කතා කරන්න අලුත් දෙයකට තියෙන්නේ TCP/IP updated මොඩල් එකක් විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔරිජිනල් TCP/IP මොඩල් එක layers 4යි තිබුණේ. එතකොට updated එකේදී layers 5ක් විදියට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ OSI මොඩල් එකත් එක්කම compare කරොත් එහෙම TCP/IP මොඩල් එක ඒකේ තියෙන layers 4ක් ඒ විදිහටම තියෙනවා. පස්වෙනි layer එක විදියට TCP/IP එකේ අර application presentation and session කියන තුනම එකතු වෙලා application layer එකක් විදියට තියෙනවා. මේක තමයි මේ අලුතෙන් ඇවිල්ලා තියෙන අප්ඩේට් මොඩල් එක TCP වලදී TCP/IP වලදී. නමුත් ඇත්තටම තාම මේ TCP/IP අප්ඩේට් මොඩල් එක තාම පාවිච්චි කරනවා සෑහෙන අඩුයි. අපි මේක ෆන්ක්ෂන්ස් වෙනකොට මේක කරනකොට මේ ඔරිජිනල් RC11 එකේ ප්‍රොටෝකෝල් එකේ තියෙන පාවිච්චි කරනවා. නමුත් මේක මේ විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට නම් තව පෙන්වුවොත් මේ විකිපීඩියා එකේ ගත්තේ මම මේ යූස් කරන ඇකඩමි එක යූස් කරන network interfaces network transport applications. ඒකට මේ layers 4 ඊට මෙහා පැත්තේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා ඉතින් මේක layers 5ක් වෙලා තියෙනවා. OSI මේ මොඩල් එකත් එක්කම මේ layers මම දුවගේ ඉස්සලා transport layer එකට වෙනකන් මේ විදිහටම ඇවිල්ලා application presentation session කියන OSI layers 3 අපිට මේක බලා ගන්න පුළුවන් packet tracer simulation එකකදී. මම ඔයක පෙන්නන්න application කියන්නේ layer 7 විදිහට තමයි packet tracer එකේදී අපිට පෙන්නන්නේ. ඒක කොහොම හරි කියන්න ඕනේ මෙතන TCP/IP එක දැන් layers 5ක් වෙනකන් අප්ඩේට් වෙලා තියෙනවා කියන එක. හරි. එතකොට ඒකත් එක්ක කතා කරොත් cabling types ගැන කතා කරොත් twisted pair cables. එතකොට මේවා categories ටික මම දාලා දිනවා. ඇත්තටම කිව්වොත් categories වලදී මේ cat 1 කියන්නේ doorbell අර switch එක mounting tong ගන්න doorbell වලට යොදා ගන්න එකක් තමයි category ඉස්සර තිබුණ එකක්. එතකොට category 2 කියන්නේ token ring IBM ලගේ token ring කියන එකක් අපි පාවිච්චි කරන්නේ නැහැ. එතකොට category 3 එහෙම නැත්නම් category 3 කියන එක මෙන්න මෙතන තියෙන මේ උඩින් ඉඳන් දෙවෙනි අයට තියෙන රූපේ දකුණු අත පැත්තේ ඔයගලන්ට පේනවා ඇති මේක තාම අපි පාවිච්චි කරනවා. මේක අපිට තාම දකින්නත් පුළුවන්. මේක දකින්න පුළුවන් ඔයගලන්ට හොඳම දැනක් තමයි ඔයගලන්ගේ ගෙදර wired connection එකක් තියෙනවා නම් wired connection එකක් තියෙනවා නම් phone line එකට. ඒ phone line එක එළියෙන් ඇවිල්ලා තින්නේ මෙන්න මේ කියන cat 3 cable එක. දැකලා නැත්නම් පොඩ්ඩක් අද බලන්න. එතකොට මේකේම category 4 එක විදිහට token IBM ලගේ speed එක වැඩි කරන token ring cables ඇවිල්ලා තිනවා. ලොකුට පාවිච්චි කරන්න නැහැ ඉන්ඩස්ට්‍රි එකේදී. cat 5 එක megabit 100 megabit ethernet කියලා
කියනවා cat 5e එක gigabit ethernet කියලා කියනවා. මේ transfer speed එක තමයි මේ wire වලදී මෙතන 100 mbps gigabit කියලා කියන්නේ අපිට. එතකොට cat 6 cables ඇවිල්ලා තියෙනවා. එතකොට gigabit ethernet විදිහට දැන් නම් cat 7 cable cat 7 cables ඇවිල්ලා තියෙනවා. cat 7 cables ඇවිල්ලා තියෙනවා. cat 8.8 ඇවිල්ලා තියෙනවා 40 gbps transfer කරන්න පුළුවන් විදිහට. එතකොට cat 6e අපි මෙතන 6 කියන එක gigabyte ethernet විදිහට ගත්තොත් එහෙම 6e7 කියන categories වලදී 10 gbps වෙනකන් අපි transfer කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මෙන්න මෙතනදී අපි දකින්නවා unshielded twisted pair සහ shielded twisted pair කියලා දෙකක්. මොකද්ද මේ unshielded twisted pair සහ shielded twisted pair කියලා කියන්නේ? එතකොට unshielded ගොඩක් වෙලාවට පාවිච්චි වෙන්නේ unshielded twisted pairs. එතකොට මම මෙන්න මේ රූපේ ගත්තොත් එහෙම මම අර ඔයගලන්ට කිව්වා ටෙලිෆෝන් එක එතන cat 3 cable එක වගේ එකක් කියලා. මේක ඇත්තටම cat 3 cable එක මේ වගේ එකක් නෙමෙයි. cat 3 cable එකක් මේ වගේම තමයි. හැබැයි මෙතන තියෙන්නේ මේ twisted pair cable එකක්. එතකොට මේකෙදි මේ twisted pair cable එක ගත්තොත් එහෙම ඇයි මේ twist කරලා තියෙන්නේ? මේ cable එක ගත්තොත් එහෙම අපිට ඔයගලන්ට පේන නැති cable pairs හතරක් තියෙනවා. මේ cable pairs හතරක් තියෙනවා දෙක twist කරලා. මේ twist කරන එකේ තේරුම තමයි පුතේ මේ cables ටික ඔයගොල්ලෝ දන්නවා ඇති මේක හරහා කරන්ට් එකක් යනකොට මේ cable එක හරහා කරන්ට් එකක් යනකොට එතනදී magnetic field එක ඇති වෙනවා. එතකොට මේ magnetic field එක මේ wire එක දිගේ අපි මේක twist කරන්න නැතුව දිගටම යවුවොත් මේ wire එකත් එක්කම මේක මේ magnet field එකත් යනවා. magnet field එක move වෙනවා කියලා කියන්නේ එතන current එකක් හැදෙනවා. ඔයගොල්ලෝ physics සරල physics. එතකොට මේ current එක නැති කරන්න තමයි මේ pairs දෙක අරගෙන මේක twist කරලා තියෙන්නේ. මේ ඔයගොල්ලෝ මෙතන බැලුවොත් එහෙම පොඩ්ඩක් ඕනකමෙන් බැලුවොත් ඔයගලන්ට පේනවා මේ twisted pairs වලදී මේ wires හතරම අපිට twist කරලා තියෙනවා වගේ පේුණාට හැබැයි මේක twist කරලා තියෙන වාර ප්‍රමාණය එහෙම නැත්නම් අර කරකවල තියෙන වාර ප්‍රමාණය එක අඟලකට තියෙන twist ගන්න වෙනස් වෙනවා. පොඩක් ඕනකමින් බැලුවොත් එහෙම මේ දුමුරු පාට pair එකේ twist ගන්න අඩුයි. ඒතකොට මේ නිල් පාට pair එකේ twist ගන්න වැඩි. එතකොට මේ normal twisted pairs වලදී unshielded twisted pairs වලදී එතකොට හැවිල්ලා තිනවා මෙන්න මෙතනදී අර මම කියපු electric magnetic field එකෙන් දෙන current එක තවදුරට අඩු කරන්න reduce කරන්න මේක ඇතුළට plastic shell එකක් දාලා මේ plastic shell එක හරහා යනකොට මේක ඇතුලෙන් යන මේ wires ටික separate කරලා තමයි මේක තියෙන්නේ. එතකොට ඊට අමතරව STP shielded twisted pairs වලට එනකොට අර ටිකට අමතරව මේකට එකතු වෙලා තියෙනවා shield foil metal cover එකක්. මේ metal cover එකක්. මේ metal cover එක එකතු කිරීම තුළදී මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම උදාහරණයක් විදිහට electromagnetic interference එක සහ මොනවාද radio frequency interference එක අඩු කරන්න තමයි මේගොල්ලෝ මේ බලාපොරොත්තු වෙන්නේ. මේක protect කරගන්න මේ ඇතුලේ data එක protect කරගන්න mechanism එකක් විදිහට තමයි මේ metal foil cover එකක් use කරලා තියෙන්නේ. මේකෙදි electromagnetic සහ radio frequency interference එක අඩු කරන එක තමයි වෙන්නේ. එතකොට මේකෙදි noise එක එහෙනම් අර එහෙම නැත්නම් signal එකට වෙන බලපෑම අඩු වෙන එක තමයි මේ twisted pair එකට shielded cover එකක් එකතු කරලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඉතින් සාපේක්ෂව ගත්තොත් එම් shielded twisted pairs ගොඩක් වෙලාවට පාවිච්චි වෙනව අඩුයි. මොකද ඒක සෑහෙන බිලෙන් වැඩි හින්දා ගොඩක් වෙලාවට unshielded එක තමයි භාවිතා වෙන්නේ වැඩිපුර. එතකොට මෙන්න මේ අපි කතා කරපු cables connect කරගන්න connectors වලට අපි RJ45 connectors කියලා කියනවා. එතකොට RJ45 connectors වලදී standards දෙකක් තියෙනවා. EIA TIA standards දෙකක් තියෙනවා. ඒ දෙකෙම ලොකු වෙනසක් නැහැ. 568B සහ 568A කියන.
එතකොට 568 B කියන එක තමයි අපි අර ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඒ කියන එක පාවිච්චි කරන්න බැරි කමක් නෙමෙයි. හැබැයි සම්මුතියක් විදිහට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ හැමතැනකම මේ 568 B කියන එක. එතකොට අර ඔයගලන්ට පෙන්නපු ට්විස්ට් වෙලා තිබෙන වයර් පෙයා 4 මෙතනදී ඩිග්ගස්ලා වයර්ස් 8කට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ 568 B කියන ස්ටෑන්ඩඩ් එකේදී මේ ට්‍රාන්ස්මිට් කරන මේ වයර්ස් දෙක තමයි මේ 1 සහ 2 කියලා කියන්නේ. එතකොට 3 සහ 6 කියන්නේ රිසීව් කරන වයර් දෙක. සිග්නල් එක ට්‍රාන්ස්ෆර් කරන වයර්ස් දෙක සහ රිසීව් කරන වයර්ස් දෙක තමයි මේ 1 2 සහ 3 6 කියලා කියන්නේ. එතකොට ඒක කලර් කෝඩ් එකක් විදිහට ඔයගොල්ලන්ට ගත්තොත් මෙතනදී මේක හරියට මේ පැත්තේ පැහැදිලිව පේනවා. මේ 568 B කියන ස්ටෑන්ඩඩ් එකේ white orange. එතකොට white green blue white blue green මේ green එක මාරු වෙලා තියෙනවා. මේ green එක මාරු වෙලා තියෙනවා අනිත් ඒවා ටික ගොඩක් වෙලා ගොඩ මේ දුරට සමානයි. එතකොට 568A කියන ස්ටෑන්ඩඩ් එකේදී මේ green wires දෙක 1 2 එහෙම නැත්නම් transmit wire දෙක විදියට ගිහිල්ලා මේ 3 සහ 6 කියන wires දෙක විදියට white orange සහ orange wires දෙක එක තමයි මේ 568B කියන ස්ටෑන්ඩඩ් එකේදී වෙන්නේ. ඉතින් මම එකයි කිව්වේ දෙකේම ලොකු වෙනසක් නැහැ. මෙතනදී පෙන්නලා තියෙනවා cable coloring types කියලා cat 5 6 cable colorings orange green blue browns. මෙතන එතකොට cable types මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ 568 B 568A කියන connections පාවිච්චි කරලා තිනවා. මීට අමතරව ඔයගලන්ට මෙතන හරියට බැලුවොත් එහෙම පේනවා මෙන්න මේ 568B කියන RJ45 connectors දෙකේම එකම ස්ටයිල් එකකට තමයි මේ අර bias ටික පංච් වෙලා තියෙන්නේ. එතකොට මේ එකම ස්ටයිල් එකකට මේ ස්ටයිල් එකට එහෙම නැත්නම් අර 568B කියලා මම මෙතනදී කියපු අර කලර් කෝඩ් එකට අනුව පංච් වෙලා තියෙනවා නම් දෙපැත්තම මේ කේබල් එකේ දෙපැත්ත මේන්ස් දෙකම පංච් වෙලා තියෙනවා නම් මේ විදිහට අපි මේකට කියනවා ස්ට්‍රේට් through කේබල් එකක් කියලා. ඊට අමතරව මේක එක පැත්තක 568A කියන ස්ටෑන්ඩඩ් එකක්. මම කිව්වේ අර වයර්ස් දෙක මාරු වෙනවා. green wires දෙක ඉස්සරහට එනවා කියලා. ඒ 568A කියන එක කේබල් එකේ එක පැත්තකටත් 568B කියන එක කේබල් එකේ අනිත් පැත්තටත් තියෙනවා අපි මේකට කියනවා crossover කේබල් එකක් කියලා කියනවා. එතකොට මේක තමයි මෙතනදී මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙන්නේ මේකේ මේ wires connect කරන විදිය 568B කියන්නේ B කියන්නේ කොහොමද crossover cable එකක් හැදෙන්නේ කොහොමද 568B මේ පැත්තේ තියෙනවා. එතකොට අනිත් පැත්තේ 568A කියලා තියෙනවා. මෙතන වෙනස තියෙන්නේ අර මං කිව්වා වගේ 1 2 කියන transmit signals දෙක 568B එකේ orange wires දෙක connect වෙන්නේ 568A එකේ 3 සහ 6 කියන wires දෙකට. ඒ කියන්නේ මේකෙන් transmit කරන එක දෙකෙන් transmit කරන එක receive වෙන්නේ 3 සහ 6 කියන wires දෙකෙන්. ඒ වගේ මේක අනිත් පැත්ත ගත්තොත් 3 සහ 6 කියන wires දෙකෙන් transmit කරන green wires දෙකෙන් මේක receive වෙන්නේ මේ 568A කියන එකේ transmit කරන එක දෙක wire එකෙන් එන එක තමයි මෙන්න මෙතනදී 568B එකෙන් receive වෙන්නේ. ඉතින් මේක තමයි වෙනස straight through cable එකක් සහ crossover cable එකක් කියලා කියන්නේ අතරම මෙන්න මේ වෙනසට තමයි අපිට මේ කේබල් ඉස්සර පාවිච්චි කරන්න ඕන. මොකද හේතුව තියෙන්නේ දැනටත් අපි මේක ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගන්නවා අපිට same devices දෙකක් මේ same devices දෙකක් අපිට පාවිච්චි කරන්න බෑ straight through cable එකකින්. straight through cable එකක් පාවිච්චි කරන්න නම් මේ different devices වෙන්න ඕන. උදාහරණයක් විදිහට මෙතන පෙන්වලා තියෙන විදිහට router to router connect වෙන්න ඕන crossover cable එකක්. switch to switch. එතකොට PC to PC. එතකොට PC ඒ ඔක්කොම devices ටික crossover කියමුකෝ. අපි මෙතන ගත්තොත් එහෙනම් PC එකයි router එකයි connect වෙලා තියෙන crossover cable එකයි. ඇයි? අපි සලකනවා network වලදී මේ PC එකේ functions වෙන විදිහටම තමයි මෙන්න මේ router එක functions වෙන්නේ කියලා.
අපි කතා කරන මේකේ බූස්ට්‍රැප් එක මේ බූට් එක ගත්තොත් එහෙම PC එක ඔයගොල්ලෝ දන්නවා අර පෝස්ට් කියලා ටෙක්නික් එකක් පාවිච්චි කරලා බූට් වෙනවා වගේම ක්‍රමයකට තමයි මෙන්න මේ රවුටර් එක බූට් වෙන්නේ. එතකොට එතනදී අපිට විශේෂත්වයක් තියෙනවා අපි මේ දෙකම සලකන්නේ කම්පියුටර්ස් විදියට. එහෙම නැත්නම් රවුටර්ස් විදියට. ඒකෙන්ද තමයි මෙන්න මෙතනදී crossover cable එකකින් මේක කනෙක්ට් කරලා තියෙන්නේ. ඊට අමතරව මෙතනදී රවුටර් එකක් ස්විච් එකක් එහෙම නැත්නම් ස්විච් එකක් රවුටර් එකක් ස්ට්‍රේට් through cable එකක් තරහා කනෙක්ට් කරලා තියෙනවා. එතකොට මීට අමතරව ගත්තොත් එහෙම දැන් අපි මේ crossover සහ straight through cables connect වෙන්න ඕන විදිය ගැන කතා කරානේ. දැන් ඇත්තම කිව්වොත් එහෙම දැන් අලුතෙන් ඇවිල්ලා තියෙන devices වලට මේ cable එක මොකක්ද කියන එක ප්‍රශ්නයක් නැහැ. අපිට straight through cable එකක් දාලාම crossover cable එකක වැඩි කරගන්නත් පුළුවන්. මොකද හේතුව තියෙන්නේ routers වලට switches වලට function එකක් ඇවිල්ලා තියෙනවා auto MDIX කියලා. auto MDIX කියන function එකේදී එයා කරන්නේ transmit සහ receive වෙන wires ටික එයා හදා ගන්නවා යාට ඕන විදිහට. අපිට තියෙන්නේ ඒ feature එක auto MDIX enable කරන එක විතරයි. එතකොට coaxial cables ගත්තොත් එහෙම common cables ටිකක් cable TV cable internet ලංකාවේ ගොඩක් වෙලාවට නැහැ. ඒකට F-type connector එකක් තමයි මේ පෙන්නලා තියෙන්නේ. antenna connections වලදී අපි use කරනවා. antenna connections වලදී use කරන අපි මෙන්න මේ මෙතන තියෙන පල්ලෙහාන් පෙන්නලා තියෙන වගේ coaxial cables අපි use කරනවා නේද? ඒකට මේකෙදි මේ තියෙන්නේ many connectors options කියලා. එතකොට connectors ගොඩක් මේක තියෙනවා BNCs වලින් අපි connect කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා නම් CCTV connect කරනකොට අපි connect කරන්නේ coaxial cable එකක් මෙන්න මේ BNC එකක් කරා. එතකොට N type එකක් සහ F type එක කියලා types දෙකක් තියෙනවා, connectors types දෙකක් තියෙනවා. මේ coaxial cable එක ඇතුළ ගත්තොත් එහෙම අපිට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් copper conductor එකක්. මේ copper conductor එක හරහා තමයි මෙතන transmit වෙන්නේ. the signals transmit වෙන්නේ. ඊට අමතරව මේක plastic insulation එකක් තියෙනවා. ඊට අමතරව copper shield එකක් තියෙනවා. copper shield එක ගොඩක් වෙලාවට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ interference එක අඩු කරන්න outer jacket එකක් තියෙනවා ආරක්ෂාවට. plastic මේක තියෙන අර current එක ප්‍රශ්නේ නවත්තන්න. ඉතින් ඒ වගේම තමයි අපි fiber optic cable එකෙන් ගත්තොත් එහෙම ඔයාලට මේ කහ පාටට ඔබ රූපේ කහ පාටට පේනවා fiber optic cables. ඒකට මේ cables වලදී මේ කහ පාට කියලා කියන්නේ single mode fiber කියන තමයි මේ කහ පාටින් අපි පෙන්වන්නේ. එතකොට multi mode fibers තමයි මෙන්න මේ orange color එකෙන් පෙන්වන්නේ. එතකොට මේකේ single mode fiber එකක් කියලා කියන්නේ මොකද්ද? single mode fiber එකක් කියන්නේ මෙන්න මේකේ ඇතුලේ යන්නේ එක light එකයි. එක light wave එකක් තමයි මේක ඇතුලේ යන්නේ. එතකොට මේ single mode fiber එකේදී මේකේ outer එක මේ fiber cable එකේ මේකේ out එක diameter එක සෑහෙන අඩුයි. මේක අඩුයි. එතකොට diameter එක අඩු වුණාන් පස්සේ මේක direct කෙලින්ම signal එකක් යන්නේ. කියන්නේ අර reflect වෙලා යන signal එකක් නෙමෙයි කෙලින්ම යන signal එකක් යන්නේ. එතකොට මේකේ distance එක යන දුර ප්‍රමාණය වැඩි. multi mode fibers වලදී වෙන්නේ එතකොට lights කීපයක් මේක හරහා යවන එක තමයි මේ multi mode fiber එකේදී වෙන්නේ. එතකොට මේ multi mode fiber එකකදී reflect වෙවි තමයි මේ signal එක යන්නේ. එතකොට මේ light එක එහෙම නැත්නම් මේ signal එක මේ යන්නේ reflect වෙවි. එතකොට මේක යන දුර ප්‍රමාණය fiber optic උනත් යම්කිසි ප්‍රමාණයක සෑහෙන ප්‍රමාණයක අඩුවක් වෙනවා. ඉතින් ඒක තමයි මෙතනද අපි පෙන්නලා මේ slide එකේ දකුණු අත පැත්තේ උඩින් පෙන්නලා තියෙන්නේ. මේ buildings දෙකක් තියෙනවා. west side office සහ east side office කියලා. මේ office දෙක connect කරලා තියෙනවා. ඔයගොල්ලන්ගේ ගෙදරට එනවා නම් fiber line දැන් ගොඩක් වෙලාවට SLD දෙනවා. එහෙම එනවා නම් ඔයගොල්ලන්ට මේ devices මොනවා හරි company එකක් වගේ මොනවා හරි connect කරනවා නම් මේ connect කරන්නේ multi mode fiber කියන connection එක තමයි inside the building. මේ offices ඇතුලේ පාවිච්චි වෙන්නේ මෙන්න මේ multi mode fiber.
එතකොට මේ ඔෆිස් දෙක කනෙක්ට් කරනවා නම් එහෙම නැත්නම් ඔෆිස් දෙක ISP ට කනෙක්ට් කරනවා නම් අපි අන්න එතනදී භාවිතා කරන්නේ සිංගල් මොඩ් ෆයිබර් කියන එක. මොකද හේතුව තියෙන්නේ මෙතනදී ඊගාව ප්‍රස්තාරය ගත්තොත් එහෙම ඔයගලන්ට පේනවා ඇති ලේසර් ටයිප් එක. සිංගල් මොඩ් ෆයිබර් එක සිංගල් මොඩ් ෆයිබර් එකේදී ඩිස්ටන්ස් එක කිලෝමීටර් 70ක් වෙනකන් යන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ස්ටෑන්ඩඩ්ස් ඒවයි මීට වඩා යන්න පුළුවන් විදියට ඩයමීටර් එක අඩු කරලා ලේසර් කියන්නේ ලයිට් එකේ පවර් එක වැඩි කරලා හදන ඒවා තියෙනවා. අපි ස්ටෑන්ඩඩ් විදියට ගත්තොත් කිලෝමීටර් 70ක් වෙනකන් යන්න පුළුවන්. එතකොට මල්ටි මොඩ් ෆයිබර් එකකදී කිලෝමීටර්ස් භාගයක් කිලෝමීටර් එකක් වගේ දුර ප්‍රමාණයක් තමයි හරියට යා ෆන්ක්ෂන්ස් වෙන්නේ. එතකොට මෙතන ඔයගලන්ට පෙන්නලා තියෙනවා මේක නැනෝමීටර්ස් වලින් මේකේ හිතා ගන්න පුළුවන් මේ ඇතුලේ ඩයමීටර් එක කොච්චර පොඩිද කියලා. ඊට අමතර යටින් මෙතන පෙන්නනවා මේ ලේසර් ටයිප් එක මොකක්ද කියලා LX ලේසර්. සිංගල් මොඩ් ෆයිබර් එකකදී මෙන්න මේ LX කියන ලේසර් ටයිප් එක තමයි යවන්නේ. ඒ කියන්නේ අර මම කිව්වා වගේ ඩයමීටර් එකේ කෙලින්ම යවන ලේසර් එකක් මේ රිෆ්ලෙක්ටර් එක යන්නේ නැති ලේසර් බීම් එකක් තමයි යන්නේ. මේ ලයිට් එකක් තමයි යන්නේ. එතකොට මල්ටි මොඩ් ෆයිබර් වලදී අපි ඒක හඳුන්වනවා SX කියලා. එතකොට අපිට අර crossover cables වගේ මෙතනදී LX SX මාරු කරන්න බෑ. මේක තමයි ස්ටෑන්ඩඩ් එක. අපි එක පැත්තේ කනෙක්ටර් එකක් LX නම් LX විදියට තියෙන මේක ඇතුලෙන් යවනවා නම් ST කනෙක්ටර් එකක් හරි SC කනෙක්ටර් එකක් හරි පාවිච්චි කරලා අපිට ඒකේ අනිත් පැත්තට LC කනෙක්ටර් එකක් ගහන්නවත් LC කනෙක්ටර් එකක් ගහන්නවත් එහෙම කරන්න බෑ. එතකොට අපි ඒක මේ යවන ලේසර් බීම් එක LX නම් LX SX නම් SX. එතකොට මෙතන පාවිච්චි තියෙන ST කනෙක්ටර්ස් මේ සිංගල් මොඩ් ෆයිබර් කනෙක්ට් කරන ST සහ SC කනෙක්ටර්ස් කියන දෙක. ඊට අමතරව දකුණු අත පැත්තේ පෙන්වලා තියෙනවා LC කනෙක්ටර්ස් මල්ටි මොඩ් ෆයිබර්ස් කනෙක්ට් කරන කනෙක්ටර්ස් මොනවද කියන එක. එතකොට මෙන්න මෙතනදී අපි ආවොත් අපි ඉස්සල් ගියොත් මේ මීඩියා එකක් විදියට මෙන්න මේ වයර්ලස් මීඩියා කියන එක මම පොඩ්ඩක් පස්සට දානවා. මොකද හේතුව තියෙන්නේ වයර්ලස් වලදී අපිට කතා කරන මේ වයර්ලස් ස්පෙක්ට්‍රම් එකේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද ඇඩ් වෙලා තියෙන වයර්ලස් කෙලින්ම CCNA වලට වයර්ලස් පාර්ට් එකක් එන්නම. ඒ කියන්නේ මොඩියුල් එකක් ඔයගලන්ගේ හැම වයර්ලස් ඇඩ් වෙලා තියෙනවා. එතනදී අපි මේ කතා කරනවා මෙන්න මේ වයර්ලස් මීඩියා එක ගැන. දැනට ඔයගොල්ලෝ දාන වයර්ලස් කියන්නේ ආවේව්ස් යූස් කරලා සිස්ටම් එකක් කියලා. ඒක දැනට ඔළුවේ තියාගන්න. මම වයර්ලස් ගැන කතා කරනකොට මම මේක ඩීප්ලි ඔයගලන්ට පැහැදිලි කරලා කියන්න. එතකොට හරි ඒ ටික තමයි මේ ස්ලයිඩ් එකේදී ඔයගලන්ට තියෙන්නේ. මීට අමතරව මම දේවල් ටිකක් ඔයගලන්ට පෙන්නන්නම්. මම හිතන්නේ ස්ලයිඩ් එක පේනවා ඇති. අපි කතා කරමු පොඩ්ඩක් මේකේ වැදගත්ම පාර්ට් එකක් තමයි මෙන්න මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේදී. නැත්නම් මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකේ ෆන්ක්ෂන්ස් වෙන TCP සහ UDP. Transmission Control Protocols සහ User Datagram Protocols. මෙතනදී මේ TCP කියන එක ගත්තොත් ගයන් සර් පවචරන සර් ස්ලයිඩ් එක පේනවා. මගේ network drop එකක් මොනවා හරි තියෙනවද? ඔව් පොඩි වෙනසක් තියෙනවා. ඒක සිටුේෂන් එකත් කමන්න නැහැ අපි කරමු. හරි. අපේ transmission control TCP. මේ TCP එකක් ගත්තොත් උතේ TCP එකක් TCP වැඩ කරන විදිය ගත්තොත් එහෙම අපි කතා කරන දේවල් ටිකක් තියෙනවා. මොකද හේතුව තියෙන්නේ මේ TCP එක කියලා කියන්නේ මේ transmission control protocol කියන්නේ reliable protocol එකක්. ඒ කියන්නේ මේක reliable කියන්නේ විශ්වාසවන්ත protocol එකක් තමයි. කියන්නේ අපි මේක හරහා මේ protocol එක හරහා යවන data එක අපිට නැති වෙන්නේ නැහැ කියන reliability එක අපිට තියෙනවා. එතකොට UDP consider කරොත් එimhe UDP කියන්නේ best effort protocol එකක්. ඒ කියන්නේ ඒක reliable නැහැ. අට හරියටම මේ පැත්තෙන් යවන signal එක එහා පැත්තෙන් ඒ විදිහට වෙනවා කියලා කියන්න බෑ. ඒක UDP වලට පස්සේ යන්න මම ඉස්සෙල්ලා කතා කරන්නම් මෙන්න මේ TCP
TCP protocol එක ගැන TCP protocol එක ගැන කතා කරනකොට TCP protocol එක අපි හඳුන්වනවා මේ client server architecture එකක් කියලා. මොකද මේ client server architecture එකක් කියලා කියන්න හේතුව තමයි උදාහරණයක් විදිහට මේකේ TCP connection එකේදී තියෙනවා request කරනවා. උදාහරණයක් විදිහට මේ slide එකේදී බලන්නකො client මෙයා request කරනවා send me the website එක request කරලා. එතකොට web server එක මේක reply කරනවාද? yes website කියලා මේක reply කරන්නේ නැහැ. මේක reply කරන්න මේකට මේ විදිහට reply කරන්න මේකට වෙන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මෙන්න ඒකට තමයි කියන්නේ මෙන්න මේ 3-way handshake කියලා එක. අපි request කරා response කරා කියන කතන්දරයට එහා ගිය 3-way handshake කියලා concept එකක් තියෙනවා. ඒකයි මෙන්න මේකේ මම ඒක පෙන්නන්න. client මේ client යවනවා අර request එක web page එකක් request කරනවානේ. web page එකක් request කරපු ගමන් මේ client එකෙන් මේ TCP connection එක HTTP නැත්නම් web server එකට උදාහරණයක් විදිහට කෙනෙක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් පාවිච්චි කරන browser එකක් තමයි Chrome Firefox කියලා කියන web browsers client පැත්තෙන්. එතකොට අනිත් පැත්තෙන් අපි ගත්තොත් එහෙම web server එක පැත්තෙන් Apache කියලා server එකක් තියෙනවා මේ functions වෙන. එතකොට Microsoft ලගේ තියෙනවා මට ඒක මතක නැහැ. ඇත්තටම Microsoft IIS කියලා server එකක් තියෙනවා functions වෙන. එතකොට මේ අපි client request කරන පස්සේ මේ server එකෙන් respond කරන්නේ මෙන්න මේ අපි Firefox වලින් request කරව ගමන් අපිට website එකට එනවා. එතකොට මේ request කරන ඒ packet එක පැත්තකින් තියලා මේ TCP connection එක 3-way handshake එකට යනවා. 3-way handshake එකක් කියලා කියන්නේ ඉස්සෙල්ලාම client establish කරගන්නවා connection එකක් web server එකත් එක්ක. web server connection එකක් establish කරගන්නේ කොහොමද? මේක packet එකක් generate කරනවා. packet එකක් generate කරලා send කියලා message එකක් යවනවා web server එකට. එතකොට මෙන්න මේ web server එකට යවන send කියන message එකට web server එකේ එතකොට web server එකෙන් generate කරනවා message එක. ඒ වගේම state එක update කරගන්නවා send message received කියලා. එතකොට state එක update කරගෙන මෙයා generate කරනවා message එකක් SYNACK කියලා. එතකොට අර SYN එකට reply එකක් විදියට තමයි මෙන්න මේ SYNACK එක register එක. කියන්නේ මට ඔයත් එක්ක කතා කරන්න ඕන කියලා client කිව්වම server එක කියනවා හරි කතා කරමු කියලා. එතකොට එන්නේ වගේ ක්‍රමවේදයක් තමයි මේ SYNACK කියලා කියන්නේ. එතකොට SYN message එක client යවනවා. එතකොට SYNACK එකක් ඒකට response එකක් web server එකෙන් දෙනවා SYNACK කියලා server එකෙන් response එකක් දෙනවා. ඊට පස්සේ මේක මේ SYNACK කියන message එක ආවෙන් පස්සේ client කියනවා හරි මට මේ message එක ලැබුණා. ඊටගේ connection එක 3-way handshake එකේ SYN message එක transmit වුණා. SYNACK එක transmit වුණා. client මේ SYNACK එක හම්බ වුණ ගමන් client generate කරනවා ආයෙත් acknowledgement message එකක් හරි මට මේක හම්බුණා කියලා. එතකොට ඒ acknowledgement message එක generate වුණාන් පස්සේ අනිත් පැත්තට දැන් අර එතකොට request කරපු website එකේ functions වෙන ගන්නේ මෙන්න මෙතනදී. මේ 3-way handshake එක උනාන් පස්සේ connection එක establish වුණාන් පස්සේ තමයි අපිට data transfer කරන්න පුළුවන් වෙන්නේ. එතකොට client PC එකෙන් ඉල්ලනවා connection web page එකක් මට මේ web page එක දෙන්න කියලා server එක web page එක send කරනවා. ඉතින් ඔන්නෝක තමයි 3-way handshake එක කියලා කියන්නේ. මේක තමයි reliability එක තියෙන්නේ. එතකොට මේකෙදී මේ reliability එක කියලා කියන්නේ යම් කිසි විදිහකදී මෙතනදී request කරන packet එකක් drop වුණා කියලා කියන්නකො මේ හැම එකක්ම හැම packet එකකටම acknowledgement message එකක් යවනවා. ඒතකොට මේ acknowledgement message එකක් යවනවා. ඒතකොට sequence මම පෙන්නන්නම්. හරි. දැන් මම තපොටකින් එක පෙන්නන්නම්. එතකොට මෙතනදී දැන් යම් කිසි දෙයක් මේ connection එක establish වුණානේ. establish වෙලා මේගොල්ලෝ data transfer කරගත්තා. එතකොට හරි. ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වුණා. එතකොට යම් කිසි විදිහකට මේ connection එක terminate කරන්න ඕන. ඉවර කරන්න ඕන.
එහෙමනම් මේ කනෙක්ෂන් එක ටර්මිනේට් කරන්න නම් මෙන්න මේ client හෝ server එක හරි මේකට යවන්න ඕන pin message එකක්. pin message එකක් generate කරලා දැන් මෙතනදී මේ පෙන්වන විදිහට pin message එක generate වුණේ server එක පැත්තෙන් pin message එක generate කරලා PC එකට යවුවායින් පස්සේ PC එකට pin message එක ආවයින් පස්සේ මේගොල්ලෝ transmit වෙලා ඉවර නිසා මෙයා යවනවා ආයිමත් message එක pin acknowledgement pin message එක හම්බුණා අපි මේක terminate කරමු. එතකොට එහෙම terminate කරමු කියලා කතා කරගත්තාන් පස්සේ අනිත් පැත්තට පුතේ TCP message එකේදී තව දෙයක් වෙනවා. server එක පැත්තෙන් ඒක generate වුණා වගේම PC එක පැත්තෙනුත් ඒක generate වෙනවා. PC එක පැත්තෙනුත් pin message එකක් කියලා pin එකක් ආවෙන් පස්සේ තමයි මේ connection එක disconnect වෙන්නේ. එතකොට ඊට අමතරව යම් කිසි විදියකදී මෙන්න මේ දැන් connection එක terminate වුණානේ. එතකොට හදිස්සියෙන් මෙන්න මේ connection එක terminate වෙන ඉස්සෙල්ලා මේක transmission එක විවි තියෙන අතරවාරයේදී මේක reset කියලා අපි හිතමු උදාහරණයක් විදිහට මේ client PC එක සහ server එක ඇතුලේ server එක අතරමැද මොනවා හරි තියෙනවා උදාහරණයක් විදිහට හිතන්නකෝ මොකක් හරි device එකක් තියෙනවා මේ device එකෙන් අපි ගත්තොත් firewall එකක් කියලා ගත්තොත් මොකක් හරි එහෙම දෙයක් security compliance එකක් අපි ගත්තොත් එහෙම මේ compliance එකෙන් කිව්වොත් මොකක් හරි policy based rule එකක් තියෙනවා නම් අපිට මේක reset කරන්න කියලා අපි acknowledge අපිට connection එක establish වෙන්න දෙන්නේ නැහැ. establish වෙලා තිබුණොත් යම් කිසි විදියකට මේ policy එක reset කරන්න කියලා එක message එකක් generate කරපු ගමන් අනිත් පැත්තෙන් මේ connection එක terminate වෙනවා. හරි. එතකොට transport layer එකේ addressing ගැන පොඩ්ඩක් කතා කරන්නම්. port numbers මම හිතන්නේ ඒලා ප්‍රශ්නයක් ඇති වෙයි. port numbers ගැන කතා කරන්නම්. මේකේ තියෙනවා පුතේ ports ගැන කතා කරොත් 0.65535 වෙනකම් ports තියෙනවා use කරනවා. මේ ports ටික. එතකොට server port numbers මේක categorize කරලා තියෙනවා well known ports, registered ports සහ ephemeral ports කියලා. එතකොට මම මේ කියන්නම් විගා ස්ලයිඩ් එකේ well known ports කියන්නේ මොනවද? මේ 65535ක් තියෙන ports ටික well known ports. well known ports කියලා කියන්නේ 0.1023 වෙනකම් මේ ටික මේ ඇවිල්ලා define කළා. මේ ඇවිල්ලා protocols වල define කරලා තියෙන well known ports. උදාහරණයක් විදිහට HTTP ගත්තොත් එimhe 80 තමයි port එක. HTTPS ගත්තොත් 443 තමයි port එක. එතකොට මෙන්න මේ වගේ well known ports තමයි මේ බිඳුවේ නම් 1023 වෙනකන් තියෙන්නේ. එතකොට registered post කියලා කියන්නේ. registered post මේ well known ports සහ registered post මේවා register කරලා තියෙන IANA එකේ. IANA එකේ registered ports මේවා. එතකොට මේ 1024 ඉඳන් 49151 වෙනකම් ports registered ports කියලා අපි ගන්නවා. එතකොට මේ 49152 ඉඳන් 65535 වෙනකම් ports අපි කියනවා ephemeral ports කියලා. මේ ephemeral ports කියන්නේ මොකද්ද? උදාහරණයක් විදිහට අපි randomly මේ port එකක් කතා කරනකොට TCP වගේ protocol එකක් කරා කතා කරනවා කියනකොට TCP UDP මොකක් හරි protocol එකක් කරා කතා කරනකොට අපි message එක generate කරනකොට අපේ destination port එක විදිහට දාන්නේ මෙන්න මේ 49152 සහ 65535 අතරේ තියෙන port number එක. එතකොට ඒක තමයි අපේ source port එක වෙන්නේ. හැබැයි මේ source port එක එහෙම වුණාට destination port එක අපි message එක generate කරනකොට destination port එක HTTP නම් එක well known port එකක්. මේ well known port එකට අදාළ port number එක දාලා තමයි අපි destination port එක විදිහට message එක යවන්නේ. එතකොට මෙන්න මේ registered post register වෙලා තියෙනවා එක ආයතන සහ මාව ඇහෙනවද? ඔගන්ස් ඇහෙනවා.
හරි මට මේ network connection එකේ drop එකක් හැමතිස්සෙම පෙන්නනවා ඒකයි මේ මම පොඩක් සෙන්සර් එක check කරන්නේ ඇහෙනවද කියලා එතකොට අපි කතා කරොත් මේ ports ගැන අපි කතා කරා මෙතනදී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ well known ports 0 ඉඳන් 1023 වෙනකම් well known ports ඇතුළේ තියෙන HTTP HTTPS 443 FTP ports දෙකක් පාවිච්චි කරනවා receive සහ send කරන්න 2021 කියලා session 22 telnet 23 registered ports ගත්තොත් එහෙම custom applications use කරන මෙන්න මේ official සහ unofficial උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ range එක ඇතුලේ සමහරක් ඒවා registered මේ official විදිහට අයන එකේ registered vector මේ ports තමයි තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම Windows Internet naming service කියන එක 1512 1512 කියන port එක register වෙලා තියෙනවා. එතකොට අපි ගත්තොත් point to point tunneling protocol එක 1723 කියන port එක register වෙලා තියෙනවා. HSRP කියන protocol එක ගත්තොත් 1985 කියන port එක register වෙලා තියෙනවා. මේවා තමයි අයන එකේ registered vector ports. එතකොට මේ එහෙම නැතුව femoral ports අනිත් ඒවා මේ unofficial කියලා කියන්නේ මේක register වෙලා නැහැ. හැබැයි අපි port එකට උදාහරණයක් විදිහට 20යි 20 මොකක් හරි gaming application එකක් අපි 20යි 23 දාලා port එකක් හදාගෙන port එක විදිහට 20යි 23 දාලා වෙනවා අපි ඒක use කරනවා. ඒක standard දෙයක් විදිහට use වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේක registered නොවෙච්ච ඒවා තමයි මේ unofficial ports කියලා කියන්නේ. එතකොට මෙතනදී මම අර ඉස්සෙල්ලා කියපු කතාවට යන්නේ source port එක packet එක generate කරනකොට මෙන්න මේ femoral port range එකේ තියෙන port එකක් දාලා තමයි මෙන්න මේ client PC එක source port එක විදියට දාලා මේ router එකට යවන්නේ. එහෙම නැත්නම් මේ interface එකෙන් එළියට දාන්න මෙන්න මේ PC එක මෙන්න මේ femoral port එකක් දාලා destination port එක විදියට හැබැයි යා දානවා 23 23 කියන destination port එක ගත්තොත් මොකද්ද? telnet වලදී 23 කියන port number එක දාලා තමයි මෙතනින් එළියට යවන්නේ. එතකොට well known port එකක දාලා destination port එක විදිහට source port එක විදිහට අර range එකේ තියෙන femoral port number එකක් දානවා. මේ femoral port numbers වලදී විශේෂත්වය තමයි මේක use වෙන්නේ නැත්තම් ආයි මේ port එක ඊගාවට next ආයි packet එක generate කරනකොට ඊගාව මොනවා හරි application එක generate කරනවා නම් ඒ port එක ආයි පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේකදී අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම TCP segments ටික තමයි තියෙන්නේ මේ source port එක generate කරලා යවනවා sin sinac act pin pinac reset මේ urgent urg අන්තිමට තියෙන urgent කියන එක urgent කියන flag එක දාලා මෙතනට යවුවාන් පස්සේ උදාහරණයක් විදිහට අපි TCP වලදී UDP වලදී urgent කියලා දැම්ම දාලා ගොඩක් වෙලාවට යවනවා මේ voice transmission වෙනකොට එතකොට මෙන්න මෙතනදී client PC එකෙන් port එක source port එක 49152 destination port එක 23 දාලා message එකක් යවනවා. මේ message එකක් යවද්දි මේ message එක යවන්නේ මොකද්ද මේ? මේකට කියන්නේ segment එකක් කියලා. segment එකක් කියන්නේ UDP protocol එක. මේ TCP transport layer එකේ run වෙන protocol එකක් තමයි මේ segment එකක් කියලා කියන්නේ. එතකොට මේ segment එක මේ විදිහට මේ ඔයාලන්ට දම් පාටින් පෙන්වන මේ segment එක අපි මෙන්න මේකේ payload packet පල්ලෙහාන් තියෙන payload එක ඇතුළට දාලා layer 3 වලදී address කරනවා source IP address එක විදිහට 10.10 දාලා destination IP එක විදිහට මේ 10.01 දාලා. එතකොට අපි මෙතනදී දකිනවා එක දෙයක් මේ source මෙන්න මේ IP address එකත් එක්ක port number එක map වෙලා තියෙනවා. මේ දෙපැත්තෙම IP address එකත් එක්ක port number එක map වෙලා තියෙනවා. අපි මෙන්න මේ map වෙන එකට අපි කියනවා socket එකක් කියලා. අපි socket එකක් කියලා කියනවා මෙන්න මේ map වෙන එකට. එතකොට මෙන්න මේ transport layer එකේදී segment එකක් විදියට තිබුණා PD වලට protocol data unit එක packet එකක් ඇතුළට දානවා packet එකේ payload එක ඇතුළට දාලා source address එක destination IP address එක දාලා forward කරනවා. එතකොට මේ packet එක. එතකොට forward කරාම මේක යනවද? නෑ. forward කරාන් පස්සේ මේ ඉන්නේ මේ තාම ඉන්නේ අපි layer 3.
layer 3 වල ඉන්නේ. layer 3 වල ඉඳන් layer 2 වලට අපි යන්න ඕන. layer 2 වලට යන්නේ කොහොමද? layer 2 වලට යන්න ඕන නම් අපි මේ පැකට් එක frame එකක් බවට පත් කරන්න ඕන. සම්පූර්ණ මෙන්න මේ පැකට් එක මෙන්න මේ යට තියෙන frame එකේ payload එකට දාලා එයා address කරනවා. එයාගේ frame එකක් කියන්නේ එතකොට data link. එහෙම නැත්නම් network access layer එකේ. ඒක වැඩ කරන විදියක්. එතකොට source MAC address එක විදිහට මේ frame IP packet එක payload එකට අතුරට දාලා source MAC address එක විදිහට එයාගේ address එක දාලා destination එක විදිහට router එක address එක දාලා තමයි අපි මේ කියන්නේ. මේක මෙතනදී source MAC එක A කියලා තියෙන destination B කියලා තියෙනවා. ඒක තමයි මෙතනදී මේ පෙන්වන්නේ. මේ තියෙන්නේ අර packet එක මේ frame එක ඇතුළට දාපු payload එක. IPv4 තමයි පාවිච්චි කරන්නේ protocol එක. මෙන්න මේ විදිහට තමයි මේක encapsulation වෙන්නේ. උඩ layer එකේ ඉඳන් transport layer එකට එනකොට ඒක segment එකක් කියලා කියනවා. එතකොට IP layer එකට network එහෙම නැත්නම් network එකට එනකොට අපි packet එකක් කියලා කියනවා. එහෙම නැත්නම් data link layer එකට එනකොට අපි ඒක කියනවා frame එකක් කියලා. එතකොට මෙන්න මේ frame එක අවසාන වශයෙන් bits වලට convert කරලා තමයි physical අර අපි ඉගෙන ගත්ත physical media එකක් තියේ copper හෝ වේවා fiber හෝ වේවා මේක light මේ laser light එකක්ද එතකොට මේ wireless wave එකක්ද එහෙම නැත්නම් copper ion signal එකක්ද කියන දේ physical interface එකෙන් එළියට දාන්නේ මෙන්න මේ frame එක bits වලට. එහෙමනම් physical layer එකේ තමයි technology එකක් තමයි ඒ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි ගොඩක් වෙලාවට මේ TCP එක ගැන කියන්න ඕන. ගයන්ස ගයන්ස මේකදී අපි මම ඇත්තටම තව දේවල් ටිකක් කතා කරන්න හිතාගෙන ආවේ මම මේකත් එක්කම තව පොඩ්ඩක් කතා කරාට කමක් නැහැ නේද? අපේ ප්‍රැක්ටිකල් ටයිම් එක හරි මම මේ UDP protocol එක ගැන කතා කරන්න පොඩ්ඩක් ඒකට යන්නද මේක මොකද UDP විනාඩියක වගේ තියෙන UDP අපි ඉස්සෙල්ලා කියමු user datagram protocol UDP එක කියලා කියන්නේ reliable protocol එකක් නෙමෙයි. UDP කියලා කියන්නේ best effort protocol එකක්. ඒකෝට මේකෙදී අපි මේ පැත්තෙන් යන signal එක මම ඉස්සෙල්ලා කිව්වා ගියාට හරියටම මේ signal එක ඒ විදිහට වෙනවා කියලා කියන්න බෑ. සමහර වෙලාවට අපි අර packets කරලා යවන වෙලාවදී packet එකක් දෙකක් මග නැති වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් වෙලා destroy වෙන්න පුළුවන්. එතකොට ඒක track කරගන්න mechanism එකක් UDP වලදී නෑ. ඒක track කරගන්න mechanism එකක් අපේ TCP වලදී තියෙනවා. කියන්නේ ඒකෙදි තියෙනවා sequence numbers කියලා. UDP වලදී එහෙම අපිට හැකියාවක් නැහැ. UDP protocol එකක් කරා අපි ගත්තොත් එහෙම UDP එකට කියනවා අපි send me data. UDP protocol එකකින් TCP එකෙන් අපි යවනවා server එකට UDP protocol එක පාවිච්චි කරලා මොකක් හරි data එකක්. එතකොට send me data කියලා යවපු ගමන් server එකෙන් කරන්නේ මේ data එක here's the data. data එක අනිත් පැත්තට ගාලා දෙනවා. එතකොට මෙතනදී 3-way handshake එකක්වත් reliable communication එකක්වත් sequence number acknowledgement මුකුත් එහෙම දෙයක් මෙතනදී කතා වෙන්නේ නැහැ. මෙතනදී කතා වෙන්නේ එකම දේ තමයි efficient data transfer එක. මොකද efficient data transfer එකක් වෙනකොට උදාහරණයක් විදිහට voice කියලා ඉන්නකෝ. අපි ෆෝන් එක කරා මොනවාරි IP ෆෝන් එක කරා voice මොනවාරි කතා කරනවා නම් අපිට මේකේ අර 3-way hand අපි කතා කරන වචනයක් ගානේ අපේ generate වෙන packet එකක් ගානේ එතකොට මේ 3-way handshake එක අරගෙන 3-way handshake එක establish කරලා connection එක establish කරලා ගියොත් එහෙම අපිට කොහොමද මේ protocol එකෙන් වැඩ කරන්නේ අන්න ඒ වගේ වෙලාවල් වල තමයි මේ UDP කියන protocol එක පාවිච්චි කරන්නේ මේක ඇවිල්ලා efficient data transfer හැබැයි මේකේ mechanism එකක් නැහැ මේ data ටික හරියටම මේ පැත්තට ගියාද කියලා දැන් ඔයගලන්ට උදාහරණයක් විදිහට මම මේ කතා කරන දේ ඔයගොල්ලෝ කියන්න ඕනේ මට ට්‍රැක් කරගන්න විදියක් නැහැ මෙතනදී මොකද්ද මගේ කනෙක්ෂන් එක ඩ්‍රොප් වෙලාද මොනවද කියලා. ඒ වගේ මෙකැනිසම් එකක් නැහැ මේකෙදි. හරි.
මම අර ප්‍රැක්ටිකල් එකට පොඩ්ඩක් කියන්නම්. ප්‍රැක්ටිකල් එකක් කියලා ප්‍රැක්ටිකල් එකක් කියන්නේ ප්‍රැක්ටිකල් එකට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් තියෙනවා. මේක නෙවෙයි. මම දැන් ප්‍රැක්ටිකල් එක අපේ රවුටර් එකේ ප්‍රැක්ටිකල් එකට යන්න ඉස්සෙල්ලා පොඩි දේවල් ටිකක් තියෙනවා මේ කියන්න. මම එදා මම විශ්වාස කරනවා එදා කියපු විදියට ඔයගොල්ලෝ Cisco account එකක් හදාගෙන packet trace එක download කරලා ඇති කියලා. එහෙම නැත්නම් කමක් නැහැ මේ session එකකින් පස්සේ ඔයගොල්ලෝ මේ දේවල් ටිකක් ඉගෙනගෙන ඒ ටික කරන්න. packet trace එක ගැන කතා කරනකොට මේකේ packet trace අපි device එකකට access කරන්න ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි console access සහ telnet SSH. console access එක කියන්නේ මම ඔයගලන්ට ඉස්සෙල්ලා router එකේදී පෙන්නපු console port එකට. මේ console port එකට console cable එකක් ගහලා. console cable එක කියලා special cable එකක් තියෙනවා. අතර මෙතන පෙන්නනවා DB9 cable එකක් එක පැත්තක, අනිත් පැත්තේ තියෙනවා RJ45 connector එකක්. එතකොට DB9 laptops වල නැති අයට ඒකට connector එකක් වෙනම තියෙනවා, mail connector එකක්. console access console cable එකක් router එකට plug කරලා ඒ console cable එක අපේ machine එකට plug කරලා තමයි මේක console access එකක් ගන්න. එතකොට මේ console access එකක් ගන්න නම් ඇත්තටම අපි device එක ළඟ ඉන්න ඕන. ඒක තමයි ඉස්සෙල්ලා මම අර එක වෙලාවකදී කිව්වා වගේ මේ out of band management device එක configure කරද්දී මුලින්ම ගෙනල්ලා මොකොත් configure කරලා නැත්නම් මේකේ securities අර මම කිව්වාගේ මොනවත්ම configure කරලා නැති iOS එක විතරක් තියෙනවා නම් අපි අනිවාර්යෙන්ම console cable එක ගහලා console access එකක් කරා මේ configuration ටික කරන්න ඕනේ. ඊට අමතරව telnet කියලා කියන්නේ මේ switch එකක් හරි router එකක් හරි මේ virtual interface එක හදද්දී මෙන්න මේ switch virtual interface එකට අපි IP address එකක් තියලා අපි configure කරනවා. මෙන්න මේ වගේ interface එකක් තියෙනවා. මේක IP address එක, මේක subnet mask එක, මේක මෙහෙමයි කියලා අපි ඒ interface එක configure කරනවා. ඒ interface එක configure කරායින් පස්සේ අපිට පුළුවන් මෙන්න මේ telnet සහ SSH remotely connect වෙන ක්‍රම දෙකක් තමයි මේ telnet සහ SSH කියලා කියන්නේ. එතකොට telnet කියන්නේ අතම ගොත් secure version එකක් නෙමෙයි. SSH කියන්නේ අතරම SSH කියන්නේ secure version එක. එතකොට අපි අර විදිහට console cable එක router එකට connect කරලා PC එකට connect කරලා එතකොට අපි configure කරගන්න ඕන අපේ machine එකේ තියෙන්න ඕන මෙන්න මේ වගේ software එකක් hyper terminal PuTTY. hyper terminal කියන්නේ Windows ලා develop කරපු platform එකක්. එතකොට මේක limited functions, මේක paid version එක ගන්න ඕන full functions වලට. PuTTY කියන්නේ ඒ වගේම software එකක්. මේක run වෙන Windows වල විතරයි. Terraterms, Secure CRT, මේ item Royal TSX කියන්නේ Mac OS වලදී run වෙන emulation programs. එතකොට මෙතනදී තියෙනවා අපි router එකට access කරන පස්සේ ඉස්සෙල්ලාම අපිට එන්නේ මෙන්න මේ usex කියන mod එක. මේ usex exact mod එකෙන් අපි router එකෙන් අර privilege exact mod එකට යනවා නම් අපි enable කියන command එක type කළා තමයි enter කළා තමයි අපිට යන්න වෙන්නේ privilege exact mode එකට. ඒක privilege exact mode එක. මේ user exact mode එකේදී කරන්නේ basic functions, basic monitoring commands ටිකක් විතරයි ඒක දෙන්නේ. privilege exact mode එකේදී jump configuration part එකකුත් දෙනවා. අර user exact mode එකට වඩා commands show commands බලා ගැනීම හැකියාවක් තියෙනවා. එතකොට global configuration mode එක කියන්නේ අපේ තියෙන ඉහළ mode එක. global configuration mode එකට යන්න ඕන configure terminal කියන keyword එක use කරලා
එතකොට ඒක තමයි එක global configuration mode එකට ගියන් පස්සේ එතන ඉඳන් අපිට sub modes වලට යන්න පුළුවන්. ඒ line modes වලට සහ interface mode වලට. line mode කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ line console, line auxiliary. එතකොට ඒ වගේ line console සහ තියෙනවා. එතකොට interfaces වලට යනවා නම් අපි මොනවාද අපේ switch එකේ තියෙන ports අන්න ඒවට තියෙන ports වලට ගන්න jack ගන්න අන්න එතකොට ඒ interfaces වලට යන්න මේ global config mode එක හරහා පුළුවන්. එතකොට මේකේදී අතනගුවත් මේකේ තියෙන iOS help features ටිකට කියන අකුරු දෙක type කරලා question mark එකක් දැම්මම පස්සේ අතන මේක display කරනවා ඒ අකුරු දෙකෙන් අදාළව මොනවද තියෙන්නේ කියලා context sensitive help කියලා අපි මේකට කියන්නේ. එතකොට ඊට පස්සේ අපි space එකක් box set කියන එක ගහලා අපි space එකක් කියලා question mark එක ගැවුවොත් ඊට පස්සේ අපිට පෙන්නනවා මොනවද ඊට පස්සේ available commands මොනවද කියලා. එතකොට මේක context sensitive help කියන option එක. එතකොට iOS එකේදී තව දෙන help feature එකක් විදියට ඔයා මොනවා හරි code එකක් complete කරේ නැත්නම් එහෙම නැත්නම් code එකක් වැරදිලා enter වැදුනොත් එහෙම නැත්නම් code එකක් වැරදි විදියට enter කරොත් දෙනවා මේ විදියට messages. එතකොට මෙතන තියෙන්නේ මේ hotkeys සහ shortcut ටික ඔයගොල්ලෝ වැඩ කරද්දී පහසු වෙන්න මම මේ ස්ලයිඩ් එක ෂෙයා කරන්නම් ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මේක පොඩ්ඩක් බලන්න මේ වෙලාවත් එක්ක මම පොඩ්ඩක් මේ කියාගෙන යන්න. එතකොට මේ privilege exact mode එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ enable කරලා වෙලා user exact mode එකට මේ privilege exact mode එකට ගිහිල්ලා password protect කරලා තිනොත් කියන්නේ user exact mode එකේ privilege exact mode එකට එනකොට මේ direct අර enable කියන වචනේ ගහපු ගමන් exact mode එකට යන්නේ නැතුව ඒක secure කරලා තියෙනවා මෙන්න මෙතනදී Cisco password එකක් දාලා login password එකක් දාලා ඒ වගේම line VTY line password දාලා තිනවා console access එක මේ විදිහට කරන්න පුළුවන්. හරි. අපි මේ ටික එහෙනම් පොඩ්ඩක් කරලා බලමු packet tracer එකේ කොහොමද වෙන්නේ කියලා. හරි මගේ packet tracer file එක මම මෙතන පේනවා ඇති. ඔයගොල්ලන්ට මේ interface එක ගැන පොඩ්ඩක් මේ වෙලාවේ මට පැහැදිලි කරන්න වෙලාව මදි. ඒකත් එක්ක මෙතනදී මේ devices ටික තියෙනවා. routers, switches, එතකොට අපිට cables, මේ devices ටික තියෙනවා. අපිට ඕන topology එකක් හදාගන්න ඕන නම් මේ devices එක මෙතනට දාලා අපිට පුළුවන් PC එකක් දාලා මම ඔයගොල්ලන්ට පෙන්වන්න මෙතන මේකට access කරන්න console cable එකක් දාගන්න. මෙතනදී ඇත්තටම access කරන්න ඕන අපි මෙන්න මේ console cable එකක් කරා. මොකද හේතුව තියෙන්නේ router එක අනිවාර්යයෙන් machine එකට connect කරන්න ඕනේ. හැබැයි අපිට packet tracer වලදී මෙතනදී direct මේකට ගියාන් පස්සේ CLI command line interface එක ගන්න විදිහට ක්‍රමයක් තියෙනවා මෙතන. දීලා තියෙනවා ඒක අපේ පහසුව විදිහට මම හිතන්නේ ඔයගලන්ට මේක පේන්නේ නැහැ commands ටික. font එක පොඩ්ඩක් ලොකු කරන්නම්. මේ router එකේ අපි ඉස්සෙල්ලා බලමු practical එකක් විදිහට මෙන්න මේ initial router configuration part එකක් කරන්න. මොකද මේ router එක අපිට ඇවිල්ලා තියෙනවා මෙතන router එකත් එක්ක router කියලා තමයි මෙතන ඇවිල්ලා තියෙන්නේ. අපිට මේ ඉස්සෙල්ලා මේ router එකට නමක් දාගන්න ඕන. එහෙම නමක් දාගන්න ඕන නම් අපි කොහොමද මේ කියන්නේ? මේ නම config කරන්න පුළුවන් අපිට global config mode එකේදී විතරයි. එහෙමනම් අපි මම අර කිව්වා වගේ මේ ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙන interface එක user exact mode කියන interface එක. එතකොට මෙතනින් අපි enable
enable කියන කෝඩ් එක ගහුවාම තමයි අපි යන්නේ privilege exact mode එකට. මේ privilege exact mode එකේදී අපිට යම් යම් මම ඉස්සලා කිව්වා වගේ show commands run කරන්න පුළුවන්. එතකොට අපි මේ device එක configure කරනවා නම් අපි අනිවාර්යයෙන්ම යන්න ඕන මෙන්න මේ configure terminal කියන අර help features පෙන්වන පුතේ මොකක්ද අඩු වෙලා තියෙන කියලා T අකුර වැදිලා නැහැ. ඔයාලා පොඩි වැරද්දක්. එතකොට මේ configure terminal එකට ගිහිල්ලා global configuration mode එකට ගිහිල්ලා අපිට පුළුවන් මෙන්න මේකේ host name එක මේ router එකේ host name එක වෙනස් කරන්න. host name කියන එක දාලා host කියන එක දාලා ඔයගොල්ලෝ tab එක ගියවම නම් එයා fill කරගන්න automatically. අපි host name එක විදිහට මේ R1 කියන එක දැම්මොත් ටක් ගාලා ඔයගොල්ලෝ අනිත් පැත්තට පේනවා ඇති. මේ router එකේ නම වෙනස් වෙනවා R1 කියලා. එතකොට මේ R1 කියලා මේ නම වෙනස් වෙනවා. එතකොට මේ වගේම තමයි මෙතනදී මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ line console කියන console access කරන line console line එක අපි secure කරනවා නම් මේ line console කියන console port එකත් එන්න අපි 0 කියලා හැමතිස්සෙම use කරන්නේ මේ line console එකට අපිට දාන්න පුළුවන් password එක. මේ password එක දැම්මම hello ඔව් ගායන් සර්. ඔව්. ඔව් type කරන එක පේන්නේ නැහැ මං හිතන්නේ packet trace එක විතරයි පේන්නේ. ඒක අර ගන්න console එක පේන්නේ නැහැ. screen එකම නෙමෙයි වෙන්නේ තියෙනවා මං හිතන්නේ share කරලා තියෙන්නේ මේ එයා pick up කරලා තියෙන packet trace file එක විතරයි මං හිතන්නේ. හරි මම screen එක packet trace file එක විතරක් හින්දා නේද? මම desktop එක share කරොත් ගායන් සර් මම හිතන්නේ ඔව් හරි නේද? හරි. හරි පොඩ්ඩක් ඉන්න. දැන් පේනවද ගායන් සර්? ගායන් සර් තාම share වුනේ නැහැ මේක බලන්න. හරි දැන් හරි. මට පේන්නේ හරි. ඒක වඩා කාපු කරන්න හරි. මුලටම ගිහිල්ලා එන්න නේද? හරි. මෙන්න මෙතන තමයි අපේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ user exact mode එකේදී මම මේකේ router එක මම වෙනස් කරා මම ආයෙ වෙනස් කරලා පෙන්නන්න. user exact mode එක කියලා කියන්නේ මෙන්න මේ අපි ඉන්න interface එකේදී මේක තමයි initial interface එක. එතකොට අපි මේක privilege exact mode එකට යනවා නම් අපි මෙන්න මෙතනදී type කරන්න ඕන enable කියන command එක. enable කියන command එක type කරපු ගමන් අපිට ඔයාලට පෙන්වනවා ඇති මෙන්න මේ R1 වලට මෙහා පැත්තෙන් පොඩි hash ලකුණක් වැටලා අපිට මේ mode එක වෙනස් වුණා කියලා පෙන්වනවා. එතකොට මේ enable කියන mode එකට ගියාම මේකෙදී show commands ගොඩාක් ඇත්තටම අපි රන් කරන්න පුළුවන්. ඒ වගේම අපි පාවිච්චි කරනවා මේක අපේ කරන configuration එක save කරගන්න, load කරගන්න මේ වගේ වැඩවලට. එතකොට අපිට මේ device එකේ මොනවා හරි වෙනස්කමක් කරන්න ඕන නම් අනිවාර්යෙන් අපි යන්න ඕන mode එක තමයි configure terminal global configuration mode එකට. මේක global configuration mode එකට යන්න අපිට ගහන්න පුළුවන් configure terminal කියලා. එහෙම නැත්නම් සරලව ගෙවුවොත් config t කියලා ඒකම තමයි. එතකොට මෙතනදී මේ configuration එකට ආවහම අපිට පුළුවන් මේ router එකේ අපි ඉස්සෙල්ලාම කිව්වේ නම වෙනස් කරමු කියලානේ. දැන් R1 කියන නම වෙනස් කරගන්න ඕන නම් මෙතන වෙනස් කරගන්න router එකේ නම වෙනස් කරගන්න අපි ගන්න host name කියන එක. host name කියන එක ගහලා දැන් R1 කියලා පෙන්නන router එකේ name එක මම RA1 කියලා RA කියලා දානවා. ඔයාලට පේනවා ඇති මම හිතන්නේ දැන් නම වෙනස් වුණා කියලා.
ලෑන්ස් පේනවා ඇති නේද? ඔව් පේනවා සර්. හරි. එතකොට ආර ඒ කියලා මම මෙතන නම වෙනස් කරා. එතකොට අපිට ඕන නම් අපි ඉස්සෙල්ලා ප්ලග් කරපු කන්සෝල් කේබල් එක ප්ලග් කරායින් පස්සේ කන්සෝල් ලයින් එකනේ. ඒක කන්සෝල් ලයින් එක. ලයින් කන්සෝල් එක කියන්නේ අපිට මේ ප්ලග් කළා කන්සෝල් එක ප්ලග් කරලා කේබල් එක මුලින්ම අපි කන්සෝල් එක ප්ලග් කරලා මේක ඇතුළට ආවොත් එහෙම ඕන කෙනෙක්ට පුළුවන් මේක ඇතුළට එන්න. මේක ඇතුළට එන්නේ නැති වෙන්න කන්සෝල් එක ප්ලග් කරාට ටර්මිනල් එමිනේෂන් මේ software එක රන් වුණාට මේක ඇතුළට එන්නේ නැති වෙන්න අපි මේක password secure කරන්න ඕන. ඒ කියන්නේ කන්සෝල් ලයින් එක password secure කරන්න ඕන. අපි එහෙම කන්සෝල් ලයින් එක password secure කරනවා නම් අපිට මෙන්න මේ global මේ configuration mode එකේ ඉඳන් අපිට පුළුවන් ඒ ලයින් කන්සෝල් එකට යන්න. ලයින් කන්සෝල් 0 අපේ එක ලයින් කන්සෝල් එක්ස්පෝර්ට් එකයි තියෙන්නේ. ඒක ඒ නිසා අපි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ 0 කියන එක පාවිච්චි කරන ලයින් කන්සෝල් එකත් එක්ක. එතකොට මෙතනදී මේ ලයින් කන්සෝල් 0 කියන එකට මම පාස්වර්ඩ් එකක් දැම්මොත් පාස්වර්ඩ් එකක් මම දානවා Cisco කියලා. මේ පාස්වර්ඩ් Cisco කියලා පාස්වර්ඩ් එකක් දාලා මම මේකට login වෙන්න කියන login කියලා command එකෙන් මම කියන්නේ මේ database එකේ මෙන්න මේකෙන් log වෙන්න කියන එක. මේකේ තියෙන Cisco කියන password එකෙන් log වෙන්න කියන එක තමයි මම මෙතනදී මේ login කියන command එක type කරලා කරන්නේ. එතකොට ඕගොල්ලන්ට මෙතනදී login එක දැම්මහම අපි ආයි මුලින් මේ configure mode එකෙන් අයින් වෙලා බැලුවොත් exit වෙලා බැලුවොත් දැන් අපිට ඉස්සෙල්ලා enable command එක ගහලා ඇතුළට ගියා වගේ මෙතනින් ඇතුළට යන්න විදිහක් නැහැ. මොකද මෙතනින් password එකක් ඉල්ලනවා. මෙතනින් අපි අර දීපු password එක නැතුව mail console line එක හරහා අපිට ඇතුළට යන්න විදිහක් නැහැ. එහෙමනම් මම මේ දීපු password එක මම මෙන්න මේ විදිහට Cisco කියලා ගහලා යනවා. එතකොට තමයි අපිට user exact mode එක පෙන්නනවා. එතනින් අපිට enable කියලා ගහලා අපිට පුළුවන් privilege exact mode එකට යන්න. ඊට පස්සේ global configuration mode එකට යන්න. මේ line එක line console එක secure කරා. එතකොට අපිට පුළුවන් මේ line VTY කියන එක secure කරන්න. මොනවද මේ line VTY කියන්නේ? line VTY කියලා කියන්නේ VTY lines කියලා කියන්නේ මේ device එකට remotely access කරන්න පුළුවන් ගාන. අපි සාමාන්‍ය අපි මේකේ මට මතක විදිහට routers වලදී Cisco වල දීලා තියෙනවා lines 808ක් වෙනකන් අපිට access කරන්න පුළුවන් කියලා. නමුත් මේකේ processing power එක එහෙම ඒ වගේ ගත්තොත් එහෙම එච්චර access කරන්න බෑ. සාමාන්‍යයෙන් බෑනේ. අපි ඒකින්ද line ගොඩක් වෙලාට router එකක lines දෙකක් lines හතරක් වගේ ප්‍රමාණයක් තමයි මේ ඇත්තටම මේ enable කරන්නේ. එතකොට අර මම වාට කිව්වා වගේ මෙන්න මේ line mode එක configure කරන්නත් line mode එක configure කරන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඊට අමතරව ගත්තොත් එහෙම මේ විදිහටම තමයි command එක ගහලා ඉවරලා කරන්න තියෙන්නේ. එතකොට දැන් මම ඔයගලන්ට line console එක secure කරා. කියන්නේ enable කියන එක ගහන්න user exact mode එක එන්න නැති වෙන විදිහට අපි password එකක් දැම්මා එතකොට. එතකොට user exact mode එකේ ඉඳන් privilege exact mode එකට එනකොට enable කියන command එක ගහපු ගමන් privilege exact mode එකට ආවා. මේ privilege exact mode එක secure කරන්න පුළුවන්. එතකොට මෙතනදී privilege exact mode එක secure කරනවා නම් global config mode එකේදී enable password කියලා මෙතනදී password එකක් දෙන්න ඕන. අපි ඒක දෙමු plus කියලා. plus කියලා password එක දුන්නාන් පස්සේ අපි ආයිත් මුලට ගිහිල්ලා බලමු. වෙනවද කියලා. අපි මෙතනදී user exact mode එකට යන්න අපි ගහපු password එක Cisco. user exact mode එකට ගියා. දැන් අපි බලමු enable කියන mode එකට ගියොත් එහෙම අන්න එතකොට අපිට enable mode එක privilege exact mode එකට යන්න ඉස්සෙල්ලා එයාම අපි password එක. අපි class කියන password එක තමයි මෙතනට ගැහුවේ. එතකොට මේ config කරන දේවල්
මේ මම ඉන්නේ privilege exact mode එකේදී මෙන්න මෙතනදී අපිට පුළුවන් show run මේ අපි running config file එක show running config කියන file එක අපි iOS එකේ boot up වෙලා මෙතනට ආවෙන් පස්සේ ඒකේ copy එකක් අපි මේකට අරගන්න ඕනේ. අරගත්තයින් පස්සේ ඒක අපි save කරනකම් save වෙන්නේ නැහැ. අපි මේ වැඩ කරන්නේ අපි මේ වෙලාවේදී මේක නවත්තලා දැම්මොත් කිසිම දෙයක් save වෙන්නේ නැහැ. එතකොට මෙතනදී running configuration එක බැලුවොත් running configuration එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා host name එක අපි දුන්නා RA කියලා. එතකොට enable password එක අපි දුන්නා class කියලා. එතකොට line console එකට අපි දුන්නා Cisco කියලා. මේ run වෙන එකේ කරන වෙනස්කම් ඔක්කොම ටික මෙතනදී බලා ගන්න පුළුවන්. අපේ ප්‍රශ්න තියෙන්නේ මේ ඔක්කොම පැහැදිලිව පෙන්නනවා. මේ පැහැදිලිව පෙන්නන එක අපි නැති කරන්න ඕනේ. ඒක ඕන කෙනෙක්ට දැන් මේක කරනවා නම් මගේ පිටිපස්සේ ඉන්න කෙනෙක්ටත් මේක ඇත්තටම පේනවනේ password එක Cisco class කියලා. එතකොට අපිට කරන්න පුළුවන් මේකෙදි ආයෙත් අර මම කියපු config global mode එකට ගිහිල්ලා අපිට පුළුවන් මේකට දෙන්න service password encryption එක. service password encryption එක දුන්නාම අර run වෙන file එකේ තියෙන පෙන්නන ඔයගලගේ password ටික encrypt කරනවා. එතකොට මම මේ mode එකේ මේක show command එකේ run වෙන්න ඕන command එකක් අපි වෙන mode එකක global configuration mode එකේ හරි console mode එක මොකක් හෝ mode එකේ run කරනවා නම් අපි ඒක pause කරන්න ඕන run කරන්න කියලා. ඒකට අපි do කියන command එකක් ගන්නවා. එතකොට do show running config කියන command එක යවුවොත් මම ඔයගලන්ට පේනවා ඇති මේ password එක encrypt වෙලා තියෙනවා. මේ encrypt වෙලා තියෙන්නේ password 7 කියන 7 type 7 කියන එකෙන් තමයි මේ password එක encrypt වෙලා තියෙන්නේ. එතකොට අපිට මේකේ බලා ගන්න බෑ මේ password එක මොකක්ද කියන එක. එක secure කරන්න තවත් විදිහක්. එතකොට අපි මම තව දෙයක් පෙන්නන්න. මෙතන අපි router එකට access කරන්න යද්දී banner message එක අපිට පුළුවන් banner message එකක් දාන්න. router එක access කරනකොට මුලින්ම එන තැනට අපිට දාන්න පුළුවන් banner message එකක්. එතකොට මේ banner message එක කියන්නේ මොකද්ද? මේක invite message එකකුත් නෙමෙයි. මේක දාන්න ඕන restricted message එකක්. අපි ඒ configuration එක කරන්නේ මෙන්න මේ global configuration mode එකේ තමයි. ඒකට ගන්න command එක තමයි banner motd. banner motd කියන්නේ banner message of the day කියන එක. එතකොට අපි ගහලා මෙන්න මේ වගේ hashtag දෙයක් ගහලා ඒ hashtag දෙක ඇතුලේ අපි ගහමු authorize. authorize access only. දැන් අපි මේකේ ආයි මුලටම ගිහිල්ලා බැලුවොත් අපිට තියෙනවා මෙන්න අපි දාපු message එක. authorize access only. මේකට මේ message එක banner motd message එක දානකොට මේකට welcome. ඒ වගේ messages දාන්නේ නැහැ. මොකද ඒ වගේ messages මිනිස්සු attractive වෙන messages දාන්නේ නැහැ. මේක හැමතිස්සෙම දාන්නේ මේක restricted message එකක් දාන්න authorize access only. මේ වගේ restricted message එක තමයි මේක ඇතුලේ දාන්නේ. ඉතින් මෙන්න මේ අපි කරපු දේවල් ටික දැන් අපි save කරගමු. මේක save කරගන්න මෙන්න මේ privilege exact mode එකට පුළුවන්. මේක save කරගන්න අපි ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි copy running config to startup config කියන command එක.
මෙන්න මේ කමාන්ඩ් එක ගහන මෙතනදී පුළුවන් අපිට මේ රන් වෙන අපි වෙනස්කම් කරපු OS එකේ අපි වෙනස්කම් කරපු ටික ස්ටාර්ට්අප් එකට සේව් කරගන්න. ස්ටාර්ට්අප් එකට සේව් කරනකොට මෙයා ඩිෆෝල්ට් නමකින් සේව් කරන්නද කියලා අහනවා. අපි නමක් දුන්නට ඒ ඩිෆෝල්ට් නමින් සේව් කරනවා. එතකොට මේක සේව් වුණා. දැන් ඊට පස්සේ මේක රවුට් එක මේ රවුටර් එක බූට් වෙද්දි මේ රවුටර් එක බූට් වෙන්නේ මෙන්න මෙතන තියෙන මේ අපි හද සෙටප් කරපු මෙන්න මේක සෙටප් එකත් එක්ක ඊට පස්සේ ආයේ රවුටර් එක බූට් වෙනකොට මේක මේ සෙටප් එකම තමයි බූට් වෙන්නේ. එතකොට ඔයා ඕෆ් කරලා ඔන් කරත් ඔයාලට පාස්වර්ඩ් ගන්න වෙනවා. ඔයාලට මැසේජස් ටික පෙන්වනවා. ඒ වගේම තමයි මේක සේව් කරගන්න අපිට තව විදිහක් තියෙනවා. කමාන්ඩ් එකක් තියෙනවා right කියලා. right කියලා ගහුවාම වෙන්නේ ඇත්තටම අර running configuration files ටික ඔක්කොම සේව් වෙනවා. ඉතින් ඇත්තටම දැනට අද දවසට මම මේ ටික කතා කරලා කරන්න මේ ටික කතා කරලා ඉවර කරන්න මේ පොඩි කමාන්ඩ්ස් ටිකක් ගහලා මම ඕගොල්ලන්ට packet tracer file එකක් share කරන්න. ඒ packet tracer file එක අරගෙන ඔයගොල්ලෝ පොඩ්ඩක් මේක ස්ටඩි කරන්න. මේ ගහපු කමාන්ඩ්ස් ටික මම මේ presentation file එක share කරන්න. ඊළඟට අපි ලබන සතියේදී මීට වඩා දෙයක් ඉගෙන ගමු. මේක සෑහෙන ඩීප් යන දේවල් ටිකක් තියෙනවා. මේ බේසික් අද දවස සහ එතකොට ලබන සතියේ එන දවස තියෙන මේ වගේම පොඩි මේ පොඩ්ඩක් බෝරින් සෙෂන් එකක් තියරි වැඩි. එතකොට ඊට පස්සේ දවස් ටික ඩීප් යන ඩීප් එකට අපි ගිහිල්ලා කතා කරමු. ඒක හින්දා මම අද සෙෂන් එක මෙතනින් කන්ක්ලූඩ් කරන්න.